समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमोक्खदम् धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सतावदानये पඤ්ඤාසුතමයේ ඥානං සුත්වාන සංවරේ පඤ්ඤා සීලමයේ ඥානං එනම් සියලු දෙනාම අපි අද යම් අදිෂ්ඨානයක් ගතුව මේ කෙලස් එහෙම නැත්නම් අපේ හිත අපිරිසිදු කරන ඒ කුණු කැත කීර්ති දේවල් ඉවත් කර හිත පිරිසිදු කිරීම කියලා අපි කියනවා. නමුත් ඇත්තටම හිත පිරිසිදු කිරීමත් සමග වෙන්නේ මොකක්ද? අපේ ඇතුළාන්තයේ තුල තැම්පත් වෙලා තියෙනවා ගති පොදියක්, ආසව පොදියක්. මේ ගති පොදිය සහ මුලින් ඉවත් කිරීම, එහෙමත් නැත්නම් මේ පැවැත්ම පවත්වා ගැනීමට හේතු වන ආසව සහ මුලින් ඉවත් කිරීමක් අපි සිදු කරන්න උත්සාහ කරන්නේ. සිදු කරමින් ඉන්නවන යමෙක් ඒ ඉලක්කගත කර විමුක්තියටපත් වෙනවා කියලා කියන්නේ ආසව ඉවත් කිරීම. ආසව ඉවත් කරාට පස්සේ මේ පංචස්කන්ධය උපාදානයක් වෙන්නේ නැහැ. ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ විඥාන ඒ ධාතුන් එකහු කරලා යම් කිසි ඝන ඕලාරික කූඩුවක් හෝ සියුම් කූඩුවක් සෑදීමේ ශක්තිය සහ මුලින් අයින් වෙලා යනවා. ඝන ඕලාරික කූඩුවක් හැදුවත් සුමට කූඩුවක් හැදුවත් ඒ සියුම් කූඩුව හදපු කෙනාට යම් දවසක ඕලාරික කූඩුවක් හදාගන්නත් පුළුවන් වෙනවා. ඕලාරික කූඩුව හදපු කෙනාට සියුම් කූඩුවක් හදන්න පුළුවන් වෙනවා. ඉතින් ওই කූඩු දෙක අතර මාරු වෙවි සිටීම විතරයි සිදු වෙන්නේ. හැබැයි මේ ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ විඥාන එකතු කිරීමේ ශක්තිය, හැකියාව, කැමැත්ත, ඕමනාව, අවශ්‍යතාවය සහ මුලින් අහෝසි වුණොත්, ඉවත් කරොත් එතන අපි කියනවා ආසවක්කය කරා කියලා. එහෙම වුණොත් මොකද වෙන්නේ? තවදුරටත් මතු කූඩු හදන්නේ මේ හදපු කූඩුවෙන් පස්සේ මේ කූඩුව මැරෙනවා. ඒ මැරුණට පස්සේ තවත් මෙවැනි වූ කූඩු හදා මෙවැනි ගමනක් යන්නේ නැහැ. මේ ගමනට තිතත බණ්ඩ නම් මේ ගමනේ ඇත්ත ඇති හැටියෙන් තේරුම් ගන්න ඕනේ. ගමනේ ඇත්ත ඇති හැටියෙන් තේරුම් ගන්න බැරි තාක්කල් මේක නවත්තන්න බෑ කොහොම කිව්වොත්. මේ ඇත්ත ඇති හැටියෙන් තේරුම් ගන්න තමයි අවස්ථා 4ක්, පියවර 4ක් පිට ඉදිරිපත් කළා තියෙන්නේ. දැන් මේ එක් අවස්ථාවේදී යම් ප්‍රමාණ වලින් මේ කූඩුව හා පැවැත්මේ ස්වභාවයේ තේරුම් ගැනීමක් පමණයි වෙන්නේ. ඒ අංග සම්පූර්ණ වෙනවා අරහන්ත ඵලයට පත් වෙන විට. සම්පූර්ණයෙන්ම විමුක්තිය පූර්ණ වෙන විට. ඊට මෙහා මොකද වෙන්නේ? අපි දැනුමක් තියේ විමුක්තියටපත් වෙනවා, එහෙම නැත්නම් නිවන් දකිනවා, නිබ්බාන වෙනවා, ආසවක්කය කරනවා කියන පිළිබඳ යම් අපි ළඟ දැනුමක් තියේ. නමුත් ඒ අහලා දැනගත්ත දැනුම නමුත් එහි ඇත්ත ඇති ස්වභාවයෙන් තේරුම් ගන්නේ තමන් ඒක යථාභූතව තේරුම් ගත් විට විතරයි. ඊට මෙහා අපි විග්‍රහ කරන්නේ අපි අහලා තේරුම් ගත්ත ප්‍රමාණයක් අනුව
යම් කිසි අපි විසින් නිර්මාණය කරගත ආකෘතියකට අනුව තමයි අපි ඒ ගැන යම් අදහසක් තියාගෙන ඉන්නේ. නමුත් මේ නිෂ්ඨාවේ ඇත්ත తত্ত্বය තේරුම් ගන්න ඒ තැනටපත් වුණාම. එතකොට අපි යම් කිසි දෙයක් අහලා තියෙනවා. ඒ අහලා තියෙන දේ ඇත්තටම එහි ස්වභාවය තේරුම් ගන්න අපි ඒ தත්ත්වයටපත් වුණාම ඊට මෙහා තියෙන්නේ අපි අහලා දැනගත්ත දැනුමත් එක්ක අපි විසින් සමහරට ඇති කරගත්ත තවත් මනෝමය රූපයක් අපි ළඟ තියෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ අහලා දැනගත්ත කරුණු කාරණා ඔස්සේ මේ මාර්ගචර්යාව ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය උදව්ව උපකාරය අපි සාකච්ඡා කරනවා. හැබැයි තමන් ඒක තේරුම් ගන්න තමන්ට ගැළපෙන ආකාරයට ඒක අපි කරගෙන යන්න ඕනේ. අපිට ගැළපෙන ආකාරයට අපි ඒක කරගෙන යන්න ඕනේ. ඉතින් අපි හින්දා මෙතනින් එහාට අපි උත්සාහ කරනවා ක්‍රමානුකූලව සාකච්ඡාවට භාජනය කරන්න. අපි මූලික කරුණු කාරණා දේශනා 7ක් ඔස්සේ සාකච්ඡා කරපු නිසා අපි බලාපොරොත්තු වෙනවා ක්‍රමානුකූලව ඉදිරියේදී යම් තවත් සූත්‍රයන් ඔස්සේ මේ සාකච්ඡාව කරගෙන යන අපිට පොදුවේ තමයි පළවෙනි දේශනා කීපය ඔස්සේ අපි මේ සාකච්ඡාව ඉදිරිපත් කරේ. හින්දා අද බලාපොරොත්තු වෙනවා මේ ගිරිමානන්ද සූත්‍රය අංග සම්පූර්ණ වුණත් සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රමාණයකින් අපි මූලික කාරණා ටික ගිරිමානන්ද සූත්‍රයේ ඇසුරෙන් විග්‍රහ කරන්න. ඉතින් ගිරිමානන්ද සූත්‍රයේ මේ නන්ද මේ ගිරිමානන්ද කියලා කිව්වේ පුද්ගලයෙක් නෙමෙයි. මොකද මෙතන බික්කු නෝ කියලා දෙනවා. ගිරිමානන්දස්ස බික්කු නෝ කියලා. දැන් මේ එක පුද්ගලයෙකුට ලෙඩ වෙලා ඉන්න පුද්ගලයෙකුට ලෙඩේ සනීප වෙන්න කරපු විග්‍රහයක් නෙමෙයි. බොහෝ දෙනෙක් මේ රෝගයට පත් වෙලා තියෙනවා. මේ රෝගයෙන් මිදී නිදහසීම මේ මා කියලා කිව්වේ මිදී නිදහසීම. මොකද්ද මේ රෝගයේ මේ කන්දක් ගිරිමානන්ද. මොකද්ද නන්දනය කියලා කිව්වේ? නන්දති අභිනන්දති නේ. අපි නිතරම නන්දනයටපත් වෙලා ඉන්නේ. ඇතැම් විට මේ නන්දනයෙන් අපි අභිනන්දනයටපත් වෙනවා. අපි එනත ආස්වාදයක අපි ජීවත් වෙන්නේ. කොහොම වුණත් අපි යම් ආස්වාද මට්ටම් වල ජීවත් වෙනවා. අපි තේරුම් ගත්තත් නැතත්. ඇතැම් විට මේ ආස්වාද මට්ටමේ ඉඳන් අපි ගැඹුරු ආස්වාද මට්ටම් වලට යනවා. නන්දනයෙන් අභිනන්දනයට යනවා. එහෙම නැත්නම් අපි බොහෝ විට බොහෝ විට යම් නින්දක අපි නිදාගෙන ඉන්නේ. බොහෝ විට අපි කිව්වට අපි ඇහැරිලා ඉන්නේ බොහොම අඩු වෙලාවක්. ඒ ඇහැරිලා හිටියත් අපිට තේරෙන්නේ අපි ඇහැරුණා කියලා. මොකද අර නිදිමතේ ඇහැරුණත් ටික වෙලාවක් යනවා අපිට පියවිසියට එන්න. ඒ වගේ තමයි අපි මේ බොහෝ දෙනෙක් අපි වැඩ කරනවා, අරව කරනවා, මේවා කරනවා කියලා අපි කරාට අපි යම්කිසි නිද්‍රාගත වෙලා ඒ නිද්‍රාව තුනේ දැන් තමයි අපි මේ සියලුම දේවල් කරන්නේ. ඒ අතරතුර අපිට ඉඳලා හිටලා ඇහැරෙනවා. ඇහැරුණත් ඒ නිදාගෙන හිටපු කෙනෙක් ඇහැරපු ගමන්ම යම්කිසි එකපාරට පියවි තත්ත්වයටපත් වෙන්නේ නැහැ. ටික වෙලාවක් යනවා. ඒ වගේ ටික වෙලාවයි මේ අපි ඇහැරෙන්නේ. ඒ ඇහැරෙන වෙලාවෙත් අර නිදිබර ගතියෙන් ප්‍රකෘති தත්තට එන්නේ ඉස්සලා සමහරට ඇවිල්ලා ඇත්ත තේරුම් ගන්න ඉස්සලා ආයෙත් අපිට නිින්ද යනවා. සමහරට උදේ ඇහැරලා නැගිටලා ඇඳේ එහෙම මිදලා ආයෙත් අපි දන්නේ නැහැ එතනම නිින්ද යන වෙලාවලුත් තියෙනවා. ඒ වගේ අපි මේ ඉන්නේ යම්කිසි නිින්දක හැමෝම. හැබැයි ඒ නිින්දක ඉන්නවා කියලා තේරෙන්නේ අපිට තේරෙන්නේ අපි හැමෝම ඒ නිින්ද සාමාන්‍යකරණය කරලා තියෙන හින්දා අපිට තේරෙන්නේ ඒක සාමාන්‍ය තත්ත්වයක් කියලා. නමුත් අපි ඉන්නේ නිින්දක. ඇතැම් වෙලාවක අපි මේ නිින්දෙන් හැරෙන වෙලාවලුත් තියෙනවා. අපි මේ උත්සාහ කරන්නේ යම් නිින්දකටපත් වී තිබෙන අපි ඇහැරිලා ඉන්න කාල පරිච්ඡේදය ටික ටික වැඩි කරගනිමින් මේ නිින්දටපත් වීම හා ඒ නිදි බර ගතිය නිදිමත ගතියෙන් මිදී නිදහස් වෙන. එහෙම නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ ටික මේ අපි නිින්දේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්නා තරම්. දැන් බලන්න උදේට පුරුද්දට අපේ ඇහැරෙනවා. ඇහැරුණාට අපි දැන් එළි වෙලා නැගිටින්න ඕන කියලා ඇහැරිච්ච ගමන්ම අපි ඇඳෙන් බිමට බහින්නේ නැහනේ. යම් කාලයක් ගන්නවා. යම් කාලයක් ඇඳ උඩ ඉඳන් ගන්නවා. ඇයි? ඇඳට අපි ඇලවිලා ඉන්නේ. පොට්ටබ්බ හැටියට අපි යම්කිසි ඒ නිින්දත් එක්ක ලැබිච්ච ආස්වාදයෙන් අයින් වෙන්න
අපිට කාලයක් අවශ්‍යයි. ඒ ආස්වාදයෙන් අපි අයින් වෙන්නේ කොහොමද? දැන් වැඩට යන්න දිනවා. වැඩට ගියේ නැත්තම් පඩි හම්බෙන්නේ නැහැ. මේ රාජකාරී ටික දිනවා. මේව කරන්න ඕනේ. කරේ නැත්තම් එක්ක බැනුම් අහන්න නැහැ. එක්ක තව ප්‍රශ්න ගොඩාක් ඇති වෙනවා. කියලා ඊළඟ උපාදානය කරගත්ත කොටසක් තියෙනවා. ඒ උපාදානය කරගත්ත කොටස නිසා අපි තුල බීතියක් ඇතිලා ඒ බීතිය විසින් අර නින්දේ ආස්වාදයේ ඉක්මවලා ගිහිල්ලා අපි ඇඳෙන් බස්සවනවා. විඥාන ශක්තිය විසින් මේ ශරීරයේ කෙලින් කරලා ඇඳෙන් බිමට බස්සනවා. බස්සලා ඔන්න ඊළඟ වැඩ කටයුතු ටික කරන්න පටන් ගන්නවා. හොඳට බලන්න උදේ පාන්දර මේ අපි ඇඳෙන් බිමට බහිනවා කියන ක්‍රියාවලිය තුල තේරුම් ගන්න පුළුවන් අපි කොච්චර මේ ආස්වාදයකින් අපි නිින්ද කියනක අපි තුල උපාදානය වෙලා තියෙනවද කියන එක. නින්දට යම්කිසි උපාදානය නින්ද නිසා ඇතිවිච්ච ඒ ශාරීරික පහසුවත් ඒ නින්ද තුල අපි යම් ආස්වාදයකට පත් වෙලා ඉන්නවා. නමුත් දැන් ඇහැරෙන්න ඕනේ උදේට උයන්න ඕනේ උදේට කන්න ඕනේ ඔය වගේ ඔක්කොම ටික දැන් විඥානයේ විසින් දැන් ගේන්න පටන් ගන්නවා. ගේනකොට ඔය ටිකත් එක්ක ඇතින බය භීතිය ඒ සියල්ලමත් එක්ක මොකද කරන්නේ? ඒ විඥානයේ විසින්ම ඒ විකෘති ඥානයේ විසින්ම මේ ශරීරය කෙලින් කරවලා ඇඳෙන් බස්සලා අන්න ඊළඟ දෛනික කාර්යයන් වලට අපි යොමු කරනවා. මේ තාලට අපි මේ ක්‍රියාවලිය සිදු වෙනවා. හැබැයි මේ සියලු ක්‍රියාවලින් සිදු වෙන්නේ එක්තරා දැඩි නිින්දක් තුල. නිසා අපිට කාටවත් තේරෙන්නේ අපි හැමදෙනාම රාජකාරී කරනවා, අරව කරනවා, මේව කරනවා කියලා කරාට අපි එක්තරා ගැඹුරු නිින්දක ඉඳගෙන තමා මේ කටයුතු ටික කරන්නේ. නිසා අපිට ඇත්ත ටිකක් තේරුම් ගන්න බැරි වෙලා ගිහින් තියෙනවා. ටිකක් නෙමෙයි හොඳටම. ඒ අතරතුර අපිට ලැබෙන වෙලාවක් කෙටි විලාවක් තුල අපි මේ නිින්දෙන් ඇහැරෙනවා. නිින්දෙන් ඇහැරුණාම තමයි අපි ටිකක් බලන්නේ මේ මොකද වෙන්නේ කියලා. ඒත් ඒක තේරුම් ගන්න බැරුව ගිහිල්ලා ආයෙත් අපිට ඉක්මනට නිින්ද යනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ මේ ඇත්ත තේරුම් ගන්නවා කියමින් අපි උත්සාහ කරන්නේ අර නිින්දෙන් අපි ඕනකමින් ඇහැරිලා නිින්ද යන්නේ නැතුව ඒ ඇහැරිලා ඇත්තට මේ වෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරන කාල පරිච්ඡේදය වැඩි කරගන්න එක තමයි මේ අපි පියවර කීපයකින් සිදු කරගෙන යන්නේ. එතකොට බොහෝ දෙනෙකුට මේ නිින්දෙන් ඇහැරෙනවා කියන එක තේරුම් ගන්නත් බැරුව ගිහින් තියෙනවා. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා මේ නිදාගෙන ඉන්න එක කියන්නේ ප්‍රകൃතියක් කියලා. ඒ ප්‍රകൃතිය තුල අපි වැඩ කරගෙන යනවා කියන එක තමයි තේරෙන්නේ. ඒ නිදාගෙන ඉන්නකොට ඒ නිදාගෙන ඉන්නේ හීන දකින්නවා, හීනෙන් බය වෙනවා, හීනෙන් ඇවිදිනවා කියන අපි මේ සාමාන්‍ය ලෝකයේ කියන කතා ටික ඔක්කොම ඒ ඇයට සිදු වෙනවා, අපිට සිදු වෙනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ අපි එක්තරා විදිහක හීනෙක අපි ඉන්නේ, එක්තරා නිින්දක ඉන්නේ. මේ නිින්දෙන් ඉඳලා හිටලා අපි ඇහැරෙනවා. ඉඳලා හිටලා ඇහැරෙනවා. එතන මේ ගිරිමානන්ද සූත්‍රය තුලින් විග්‍රහ කරන්නේ මෙන්න මේ දැඩි නිින්දටපත් වෙලා කෝමා තත්ත්වයටපත් වෙලා ඉන්න කෙනාට මත් වෙලා ඉන්න කෙනාට ඒ මත් වෙලා ඉන්න කෙනා එයා තේරුම් ගන්න බැරුව ගිහින් තියන ලොකු දුක් කන්දක් කරගහගෙන මෝහණය වෙලා වගේ තමයි මේ ශරීර කූඩුව උත්සගෙන එහාට යනවා මෙහාට යනවා අරහට යනවා මෙහාට යනවා සියලුම දේවල් කරන්නේ. සියලුම දුක් කන්දරාව විඳින්නේ. එයාට තේරුම් ගන්න බැරුව ගිහිලා තිනවා මම මේ නිින්දක පැටලිලා ඉන්නේ. මම මේ නිින්දට වහල් වෙලා ඉන්නේ. මේ නිින්දෙන් ඇහැරිලා මේ මහා නිදි කන්ද මේ නිින්ද කියන්නේ මහා කන්දක් ඇත්ත හොයා ගන්න බැරි මේ කන්දට අපි මත් වෙලා ඉන්නේ. ඒ නිසා එතන අපි ලොකු දුකක් නිර්මාණය කරගෙන තිනවා. අඩු ගන්න මේ දුකක් නිර්මාණය වෙලා තිනවා කියලා තේරෙන්නේ නැහැ. මායාවක පැටලිලා ඉන්නවා කියලා තේරෙන්නේ නැහැ. එහෙනම් මේ මායාවේ කන්ද මහා මායාවක්. ඒ මායාව මහා කන්ද. ඒ කන්ද තේරුම් අරගෙන මේ මහා නිදිමත මොකද්ද කියලා තේරුම් අරන් මේ මහා නිදි කන්ද මොකද්ද කියලා තේරුම් අරන් ඒකෙන් ඒ නිසා Tamanට ඇති වෙන උග්‍ර රෝගී තත්ත්වයේ තේරුම් අරන් ඒකෙන් මිදී නිදහස් වීම තමයි මේ ගිරිමානන්ද. ඒතර දැඩි නිින්ද තමයි මේ නන්ද අභිනන්දනයේ ගැඹුරු ආස්වාදය. ඒතර මං කිව්වා මේ ආස්වාදය පියවර 4කින් අයින් කරන්න ඕන. පියවර 4කින් මේ ආස්වාදය අයින් කරන්න ඕනේ. ආස්වාදය ඒතර ඒත් ශරීර කූඩුව අරගෙන අපි වැඩ කරනවා. හැබැයි වැඩ කරන්නේ එන්න මේ ඇත්ත තේරුම් අරගෙන. ඒතර අද ගොඩක් අය කියනවා ගොඩක් අය නෙමෙයි ඇතැම් විට මේ විමුක්තිය හොයන්න උත්සාහ කරන අය කියන මට දැන් නම් කේන්ති යන්නේ නැහැ කියලා. ඒකත් එක්තරා දර්ශකයකට මිම්මක් හැටියට තමන් හදා ගන්නවා කේන්ති යන්නේ නැහැ. ඉතින්
කේන්තියක් නැති බොහෝ දෙනෙක් ඉන්නවා ඇත්ත ඇතියට තේරුම් ගන්න නැතිව. දැන් කේන්තියක් නැතික හොඳ. නමුත් කේන්තියක් නැහැ කියන එක එකම මිම්ම කියලා ගත්තත් එතනිනුත් හරියට මේ මාර්ගය හොයාගන්න බැරුව වෙනවා. දැන් කේන්තියක් නැතික හොඳ. නමුත් කේන්තියක් නැතිකට වඩා අපි බලන්න ඕනේ මං ආස්වාදයටපත් වෙන්නේ නැද්ද කියලා. මං ආස්වාද දෘෂ්ටියට මොකද වෙලා තියෙන්නේ කියලා. මට කේන්තියන්නේ නැහැ කියලාත් සමහරට ඒ කේන්තියන්නේ නැති එකට ආස්වාදයටපත් වෙනවා. ආස්වාදනයටපත් වෙනවා. එහෙනම් තමන් තුළ පළවෙනි දේ තමයි මෙන්න මේ ආස්වාදය, නන්දනය, සතුට. අපි මනසෙන් සතුටු වෙනවා. විවිධ දේවල් හිතාගෙන ආස්වාදයටපත් වෙනවා. මෙන්න මේ මනසෙන් සතුටු වෙන එක තුල මොකද වෙන්නේ? කොහොල්ල තලියක් රෙද්දක ගා ගන්නවා වගේ කොහොල්ල තලියක් ගා ගන්නවා වගේ අපි ඇතුළාන්තයේ තුල මේ රෝගයට අවශ්‍ය මූල ධාතුන් නිර්මාණය කරනවා. ආසව නිර්මාණය කර ගන්නවා. එතකොට මගේ අම්මා, මගේ තාත්තා, මගේ නෝනා, මගේ දරුවෝ, මගේ රට, මගේ ජීවිතය, මේ මගේ පරිසරය, අපේ පරිසරය, ලෝකයේ සබාදාම මෙහෙම කී අපි එකින් එකට එක එක જાතියේ කොහොල්ල ගුලි ටිකක් අපේ මේ රෙද්දේ ගා ගන්නවා. ඊට පස්සේ ඒ කොහොල්ල ගුලියට තව තව දූවිලිත් ඇවිල්ලා වහනවා. ඊට පස්සේ ටික කාලයක් යනකොට අර සුදු පාටල තිබ්බනම් කොහොල්ල ගුලිය අලුතෙන්ම ගත්ත එක ඒක ටික දවසක් යනකොට අව පැහැවෙනවා. විවිධ දේවල් එකේ බැඳිලා අවසානයේ කළු පාටත් වෙයි. ඒ වගේ මේ ඒ කොහොල්ල වල විවිධ දේවල් අහක යන කුණු ගොඩවල් ඇවිල්ලා ඒ කොහොල්ල ගුලි තලිය බැඳෙන්න පටන් ගන්නවා. ඒ වගේ මේ අපි අහක තියෙන දේවල් අරගෙන ඉවරලා ආස්වාදයේ කියන කොහොල්ල ගුලිය අපි අපේ අතුලාන්තයට ගත්තට පස්සේ ඒකේ තව තව අපි බලාපොරොත්තු වෙච්ච නැති අහක තියෙන කුණු ගොඩවලුත් ඒකට ඇලෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒක අවපැහැගෙන යනවා. ඒ අහක තියෙන කුණු ගොඩවල් ඒකට ඇදිලා එනවා. ඒවා අපිට පේන බලවේග මෙන්ම අපිට නොපෙනෙන බලවේගත් ඇවිල්ලා මේ මොකද වෙන්නේ? මේ කොහොල්ල තලිය ගෑවෙන්න පටන් ගන්නවා. කොහොල්ල තලිය ගෑවෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි බලන්න ඕනේ කොහොමද මේ කොහොල්ල තලියේ මේ දේවල් ගෑවෙන්නේ? කොහොල්ල තලියට මේවා එන්නේ කොහොමද? ඒවා අපි කොහොමද අයින් කරගන්නේ කියලා. ඒතර මෙන්න ගිරිමා නන්ද කියලා කියන්නේ මෙන්න මේ අර මෝහණයටපත් වෙලා මේ නිද්‍රාවටපත් වෙච්ච පුද්ගලයා ඒ නිද්‍රාව නිසා ඒ මෝහණයටපත් වෙලා නිසා ඒ මායාවට අහු වෙලා ඉන්න හින්දා එයා කැමැත්තෙන්ම කොහොල්ල තලියක් ගා ගන්නවා. ඒ කොහොල්ල තලියේ විවිධ දේවල් ගෑවෙනවා. අහක තියෙන කුණු ගෑවෙනවා. අහක යන බලවේගයකට ඇතුල් වෙනවා. ඊට පස්සේ ඒවා ඔක්කොම අයින් කරන කෙලෙස් වෙන්නේ නැහැ. කොහොල්ල ටිකක් අයින් කරන්න ගියාට පස්සේ අපේ අත්වලත් කොහොල්ල ගෑවෙනවා නේ. එහෙනම් කොහොල්ල අයින් කරගන්නකොට අපි දන්නවා පොල් තෙල් ටිකක් හරි මොන හරි ගාලා අයින් කරන්න. ඒ ටික ලොකු තලිය අයින් කරත් ඒ රෙද්ද ගෑවිලා තියෙන කොහොල්ල ටික අයින් කරන්නත් ඕනේ. ගාලා සම්පූර්ණයෙන්ම මේ රෙද්ද පිරිසිදු කරන්න ඕනේ. අන්න ඒ වගේ උදාහරණයකට පෙන්වන්න පුළුවන් මෙන්න මේ රෝග වාහකය අපි විසින්ම තවරගෙන තියෙනවා. ඒකට අහක යන කුණු ගොඩවලු තැවරෙන්න පටන් ගන්නවා. මේ කොහොල්ල තලිය තමයි ආස්වාදය කියන එක. නන්දනය, අභිනන්දනය. නිසා ආස්වාදයේ නන්දනය, අභිනන්දනය කියන කොහොල්ල තලිය අපි දැන් ගාගෙන ඉවරයි. වැඩේ තියෙන්නේ මේ ගාගත්ත කොහොල්ල තලිය නන්දනය, අභිනන්දනය, ආස්වාදයේ සතුට, ප්‍රීතිය, බලාපොරොත්තුව කියන කොහොල්ල ගුලි ගෑවිලා තියෙන්නේ. ඊට අමතරව අපි අලුතිනොත් කොහොල්ල තලි ගා ගන්නවා. එතකොට අත්වලත් ගෑවෙනවා, අනිත් හැමදැනම ගෑවෙනවා. ඒ කොහොල්ල තලිය ගෑවිච්ච අතින් තව දේවල් වලට ඒවත් ගෑවෙනවා. ඔය වගේ අර අහපු අපි පොඩි කාලේ අහලා දෙන කොහොල්ල බබාගේ කතාව. අන්න ඒ වගේ දෙයක් බවට පත් වෙනවා. ඒ කොහොල්ල තලියේ අයින් කරන්න වෙනත් අය එනවා උදව් කරන්න. ඒවත් ඒකේ ගෑවෙනවා. සමහරට කොහොල්ල තලියේ අයින් කරගන්න පිටින් අය අපිට ඇවිල්ලා උදව් කරනවා. උදව් කරන්න ආපු අය ඒ කොහොල්ල තලිය අවසානයේ ඇලිලා ගිහලා ඒගොල්ලොත් කොහොල්ල ගාන ඒගොල්ලොත් අර කොහොල්ල බබාගේ ඇවිල්ලා මේ වගේ ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ නිසා අපි පොඩි කාලේ ඉගෙන ගත්ත කොහොල්ල බබාගේ කතාව නිකම් කොහොල්ල බබාගේ කතාවක් නෙමෙයි. ඒක මේ මානසික රෝගයේ, සංසාර රෝගයේ ආසව නිසා අපි බාහිරව ඉන්න අයවත් අපි ඇතුළට අරගෙන ඉවරලා බන්ධනය කරගෙන ආකාරයේ පිළිබඳව කියන සැබෑම ධර්මාර්ථයක් සහිත කතාවක් බවට අපිට පරිවර්තනය කරගන්න පුළුවන්, විග්‍රහ කරන්න පුළුවන්. ඒකට යම් විග්‍රහයක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. නිසා අපි මේ කොහොල්ල බබාගේ කතන්දරයේ තුලින් ඉගෙන ගන්න ඕනේ පාඩම් ගොඩක් තියෙනවා.
නිසා අපි කොහොල්ල අපේ ඇතුලේ තැවරිච්ච කොහොල්ල බබවත් අපි අයින් කරගන්න ඕනේ. ඒ වගේම මේ කොහොල්ල ඇතුලේ තැවරිලා ඉන්න කොහොල්ල බබාව අයින් කරන්න වෙන අය සම්බන්ධ කරන ඒ කොහොල්ල බබාගේ ඇලිච්ච අය බවට පත් කරගන්න නරකයි. ඒ වගේම අපි යනවා වෙන අයගේ කොහොල්ල බබාලා අයින් කරන්න කියලා අපි ඒ කොහොල්ල බබාට ඇවිල්ලා අපි එතන අපි වෙන කොහොල්ල ටිකක් අපි ගා ගන්නවා. ඒ නිසා මේ අපි උත්සාහ කරන්න ඕනේ අනුන්ගේ කොහොල්ල බබා අයින් කරන්නවත් නෙමේ තමන්ගේ කොහොල්ල බබා අයින් කරන්න අනිත් අයගේ උදව් උපකාර ගන්න කියලා ඒ අපේ කොහොල්ල බබාගේ අලුව ගන්නවත් ගා ගන්නවත් නෙමේ අපි තනි තනියෙන් අපේ ඇතුළාන්ත ශක්තිය මතු කරගෙන මේ අපේ තැවරලා තියෙන කොහොල්ල ටික අයින් කරන්න ඕනේ. අලුතෙන් කොහොල්ල තවර ගන්න නැතුව ඉන්නත් ඕනේ. එතන මේ කොහොල්ල හොඳ උදාහරණයක්. අලුතෙන් කොහොල්ල ගා ගන්න නැතුව ඉන්න ඕනේ. ගෑවිලා තියෙන කොහොල්ල ටික අපි ගලවලා දාන්න ඕනේ. අලුතින් කොහොල්ල ගාගත්තොත් වැඩේ ලේසි නෑ බරපතල. පළවෙනි එක අලුතෙන් කොහොල්ල ගා ගන්න නැතුව ඉන්න ඕනේ. දෙක ගෑවිච්ච කොහොල්ල අයින් කරන්න ඕනේ. ඒ කොහොල්ල තලිය දූවිලි බැඳිලා බාහිර දේවල් එකහුව වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි රෝගය. මේක තමයි කන්ද. ගිරිමානන්ද කියලා කිව්වේ මෙන්න මේ කොහොල්ල ගාගෙන තමන්ගේ කොහොල්ල ගලවන්න ගිහිල්ලා අනිත් අයගේ කොහොල්ල ගලවන්න ගිහිල්ලා පඹගාලක පැටලිච්ච තත්ත්වයටපත් වෙනවා. පත් වෙලා මම්මුලා වෙලා අනේක ආකාරයක දුක් විඳිනවා. මේක තමයි ගිරිමානන්ද කිව්වේ මේ නන්දනේ නිසා ආස්වාදයේ නිසා කොහොල්ල බබාගේ තත්ත්වයටපත් වෙච්ච අයට ඒ අය තමයි මේ ගිරිමානන්ද කිව්වේ. එහෙම නැත්නම් ඒ තත්ත්වයටපත් වෙච්ච අයට ඒකේ මිදී නිදහස් වීමේ මාර්ගයක් තමයි මේ ගිරිමානන්ද කියලා මේ විග්‍රහ කරන්නේ. ඒකේ තමයි මේ විග්‍රහ කරන්නේ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්ගිලානෝ. එතකොට මොකද වෙන්නේ? දැන් අපි දන්නවා අතේ කොහොල්ල ටිකක් ගෑවුණත් කොච්චර දුකක් විඳිනවද ඒ ගෑවිච්ච කොහොල්ල ටික අයින් කරගන්න. බැරි වෙලාවත් ඒ අතේ කොහොල්ල තියෙද්දි මූණ ගැහුවොත් මූණෙත් කොහොල්ල ගෑනවා. ඒ කොහොල්ල තියෙද්දි අමතක වෙලා මේසේ ඇල්ලුවොත්, ගෙදර කොහේ හරි ඇල්ලුවොත්, දොර ඇල්ලුවොත්, පයිප් කරාමයක් ඇල්ලුවොත් අල්ලන තැන්වල ගෑනවා. ඒක දන්නේ නැතුව තව කෙනෙක් කළාම එයාගෙත් ගෑවෙනවා. ඒතර මේක මේ කොහොල්ල කතාව හොඳ උදාහරණයක්. දැන් අපි කොහොල්ල ගා ගන්නත් නරකයි. අපි ගාගත්ත කොහොල්ල අනිත් අයට ගා ගන්න ඉඩ තබන්නත් නරකයි. එහෙම අනිත් අය මේ කොහොල්ල ගාගත්තොත් මොකද වෙන්නේ? ඒ අය දොස් කියන කවුද දන්නේ කොහොල්ල පිටින් මේ කරාමය ඇල්ලලා බලන්න මේ කරාමේ කොහොල්ල මගෙත් අතේ ගෑවුණා. දැන් මොකද වෙන්නේ? එයාගේ ද්වේෂයක් ඇති වුණා. අපි ණය ගනුදෙනුවක පැටළුණා. ඉතින් මේ තාලෙට තමයි මේ ආස්වාදයේ කියන කොහොල්ල තලිය අපි ගාගෙන වෙන අයටත් එක ගා ගන්න සැලැස්සුවම ඒ ආස්වාදයෙන් ගාගත්තට ටික දවසක් යනකොට ටික කාලයක් යනකොට ඒ ආස්වාදයෙන් දුක් විඳිනකොට තමයි පස්සේ ඒ දුකත් පීඩන නිසා දෙවිනි වේශයටපත් වෙලා ණය ගනුදෙනුවකටපත් වෙනවා. නිසා මෙන්න මේක තමයි මේ ගිරිමානන්ද සූත්‍රයෙන් දේශනා කරන්නේ. ඒතර අපි බලන්න ඕනේ අපි කොහොමද කොහොල්ල ගාගෙන තියන්නේ? අපි ළඟ කොහොල්ල තියනවද? මේ කොහොල්ල ටික අපි ගලවලා සුද්ධ කරගන්නේ කොහොමද? අපි තව තවත් හතර වටේම කොහොල්ල අපේ ගා ගන්න නැතුව අනිත් යටත් ගාවන්නේ නැතුව. මෙන්න මේකට උපක්‍රමේ තමා මේ ගිරිමානන්ද සූත්‍රයේදී සංඥා 10ක් හැටියට දේශනා කරලා තියෙනවා. දස සංඥා සචේකෝ ත්වං ආනන්ද ගිරිමානන්දස්ස බික්කුනෝ දස සංඥා වාසයාසි ඨානංකෝ පණේතං විජ්ජති යං ගිරිමානන්දස්ස බික්කුනෝ දස සංඥා සුත්වාසෝ ආබාධෝ ඨානසෝ පටිපස්සම්භය. එහෙනම් දැන් මෙතන දස සංඥා වාසයාසි. එහෙනම් මේ දස සංඥා 10ක් ගැන තමයි මේ විස්තර කරන්නේ. මේ සංඥා 10ක්. ඒතර එහෙනම් මේ සංඥා ගැනත් අපි තේරුම් ගන්න. සංඥා සන් කියලා කියන්නේ රාගයෙන් දේශයෙන් මොහෙන් ගත කිරීම. ඥානයක් සංඥා කියලා කියන්නේ එතනම ඥාන රාගයෙන් දේශයෙන් මොහෙන් එකතු කිරීම නිසා හදාගත්ත ඥාන සංඥා.
දැන් අපි මොනවා ගත්තත් අපි හිතමු අපි රෝස මල කිව්වොත් ඒ රෝස මල කියන්නේ සංඥාවක්. හැබැයි ඒ රෝස මල කියන ඒ නාමය වචනේ නිර්මාණය කළේ කවුද? ඇයි ඒකට රෝස කිව්වේ? ඒ රෝස කියන නම පාවිච්චි කළා අපි සින්දු කවි ලියන රෝස මලේ නටුවේ කටු. දැන් මේ ඔක්කොම කවුද නිර්මාණය කරන්නේ? ඒකට අවශ්‍ය ඥානයක් තියෙනවනේ. නේ? ඊට රෝස ගහගෙන රෝස මලගෙන ලොකු විස්තරයක් අපි ළඟ තියෙනනේ ඇතුලේ. ඒතර ඒව ඔක්කොම මේ ලෞකික භෞතික දැනුම. මේ සංඥා එහෙම රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් ඥානයක් නිර්මාණය කිරීම තමයි මේ මනුෂ්‍ය ලෝකයේ ස්වභාවය. ඒක වැරද්දක් නෙමෙයි. ඒක තමයි හැටි. ඒ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් නිර්මාණය කරපු ඥානය පාවිච්චි නොකර ඒ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් මිදී නිදහස් වෙන්න බෑ. මගේ ඉතා සියුම්ම තේරුම් ගන්න මේ සංඥා කියන එක. සංඥා එතකොට මේ සංඥා කියන දේ හරියට තේරුම් ගත්තොත් මේ 10ම තේරුම් ගත්තා වෙනවා වෙන වෙනම කතා නොකර. රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් නිර්මාණය කරපු ඥාන තමයි අපි පාවිච්චි කරන්නේ. අම්මා කිව්වත් තාත්තා කිව්වත් මේ හැම දෙයක්ම මිනිසෙන් විසින් නිර්මාණය කරපු යම්කිසි ඥානයක් තුලින් නිර්මාණය කරපු දැනුමක් ඥානයක්. ඒක තව කෙනෙකුට කියන්න වචනයක් හැටියට අපි නිර්මාණය කරගෙන තියෙනවා ඒ අදහස ලබා දෙන්න. ඒ ඥානය ඒ දැනුමම පාවිච්චි කරනවා ඒකෙන් මිදී නිදහස් වෙන්න. ඒකෙන් මිදී නිදහස් වෙන්න. අම්මා කියලා කිව්වහම කෙනෙක් රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් මගේම අම්මා වෙන්න ඕනේ කියලා අම්මා කියන සංඥාව රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් පරිහරණය කරනවා. ඒකම තවත් කෙනෙකුට පුළුවන් අම්මා කියන શબ્ද සංඥාවම එතනින් මේ මිදී නිදහස් වීමකුත් තියෙනවා මා. ඒ නිසා මේ අල්ලගත්ත අම්මා කියලා අල්ලගත්ත ඒ අම්මාගෙනුත් ඒ සංඥාවෙනුත් මිදී නිදහස් වෙලා ඒ සංඥාවම පාවිච්චි කරන්න අපි පුරුදු වෙනවා. එහෙනම් මේ සංඥා කියලා කියන්නේ ඒතර අපි මුළු දැනුම පද්ධතියම මිනිස්සු පාවිච්චි කරන්නේ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් නිර්මාණය කරගත්ත දැනුම පද්ධතිය. ඒ දැනුම පද්ධතිය නිසා, ඒ චින්තනය නිසා, ඒ දැක්ම, දෘෂ්ටිය, ආකල්පය නිසා මේ ලෝකය නැත්නම් මේ පැවැත්ම අපිට පේන එක විදියකට. සංඥාවේ ඒ රාග, දේශ, මෝහ ස්වභාවයෙන් මිදී නිදහස් වෙලා ඒ සංඥාවේ ඇත්ත తත්වේ තේරුම් ගන්නකොට අපි මේ පැවැත්ම දකින්නේ වෙනත් විදිහකට. ඒතර අර නිදාගෙන ඉන්න එක්කෙනා නිදාගත්ත කෙනාට මේක පේන්නේ එක විදිහකට. මං කිව්වේ අපි හැමෝම ආස්වාදයේ නැමැති නිින්දේ ඉන්නේ. අරහන්ත ඵලයේ පූර්ණ වෙනකන් ආස්වාදයේ කියන නිින්දේ එක එක මට්ටම් වල ඉන්නවා. ඒ නිින්ද යන ප්‍රමාණය වෙනස් ඇති. ඒ නිදා ගන්න ප්‍රමාණය වෙනස් ඇති. නිින්දේ තද ස්වභාවය වෙනස් ඇති. නමුත් ආස්වාදයේ කියන නිින්දේ ඉඳගෙන තමයි අපි වැඩ කරන්නේ. නැත්නම් ඇතැම් වෙලාවට අවිද්‍යා මූලයෙන් කියලා විවිධ ආකාරයට කියනවා. නමුත් අපි යම්කිසි ආස්වාද නිින්දක ඉන්නේ. ඒ ආස්වාද නිින්දේ ගැඹුර ඝනකම තමා මේ අඩු වෙලා අඩු වෙගෙන යන්න පටන් ගන්නවා. නිසා මෙන්න මේ සංඥා කියලා කියන්නේ දස සංඥා ගැන කතා කරන ඉස්සලා අපි මේ නිර්මාණය කරගත සංඥා රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් පැවැත්ම උදෙසා මිනිස්සෙකට ඉපදුනහම ඒ පොඩි දරුවා බහතෝරන අවදියේ ඉඳන් කරන්න පටන් ගන්නෙ මොනවද? එයාගේ වචන තුලින් මේ බාහිරව අල්ලගන්න බදා ගන්න පුළුවන් ඕලාරිකව දකින්න පුළුවන් දේවල් එයා සංඥාවක් හිට ගන්නවා. අම්මා තාත්තා එයාට සංඥා කියලා දෙනවා. අපි පොඩි දරුවන්ට බහතෝරන කාලේදී වචන කියලා දෙනවා. අම්මා තාත්තා කිය වචන කියලා දෙනවා ඒ දරුවාට බොහොම අමාරුයි නේ. ටික කාලයක් යනකොට එයා දන්නවා එයාට අඬනකොට කිරි දුවන එක්කෙනාට කියන්නේ අම්මා කියලා. ඊට පස්සේ ඊළඟට තාත්තාව කෙනෙක් නා එයාට පොඩි කාලේ ඉඳන් එයාට පුරුදු කරලා පුහුණු කරලා ටික කාලයක් යනකොට ඒක ඇතුලේ මේ තාලටම පළපතියක් වෙනවා. ඉතින් ඒ තාලට එයා ඒ තාලට මේ මුළු ඇහැට දකින දේවල්, කාන්ට ඇහෙන දේවල් සියල්ලටම එයා යම් අර්ථයක්, රූපයක්, ඇලීමක්, බැඳීමක්
එයාගේ ඇතුළාන්තය තුළ තැන්පත් කරගන්න. ඒ ටික නැතුව පුළුවන් ද මේක තුළ පවතින්න බෑ. ඒව දැනගන්න ඕනේ. එහෙම ඒ සංඥා එක්ක බැඳීමක් නැතිව ගියොත් එහෙම ඒ මනුස්සයාට මිනිසෙකට ජීවත් වෙන්න බැරුව යනවා. ඒ මනුස්සයා විකෘති தත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා පොඩි කාලේදී ළමයෙකුට ඒ බහතෝරන අවදී ඉඳන් මේ ලෞකික භෞතික ජීවත් වෙන්න අවශ්‍ය සංඥාව නිවැරදිව ලබා දෙන්න ඕනේ. ඒ සංඥාව අවශ්‍යයි. ඒ රාග දේශ මොහ සහිත සම්මත ඒ සංඥාව තුලින්ම තමයි එයා ලෝකේ තීරුම් ගන්න. එයාට අම්මාව හඳුන්වලා දෙන්න ඕනේ. තාත්තව හඳුන්වලා දෙන්න ඕනේ. ඒ තාලට එයා මේ සංඥා ලෝකයේ තුල එයා අලුත් ආකාරයක මනසේ අලුත් ඉපදීමක් ඇති වෙනවා. ශරීර කූඩුව හැටියට මිනිස්සෙකුට ඉපදිච්ච දරුවාගේ මනස ඒ මන ආයතනයකට අලුත් ආකාරයක අලුත් උපතක් හැට මේ ඕලාරික ලෝකයේ පිළිබඳ අලුත් උපතක් මනස තුළ ඇති කරගන්න අලුත් ඥාන ශක්තියක් මතු කරගන්නවා නිර්මාණය කරගන්නවා. ඒ ඥාණයෙන් මේ ලෞකික බෞද්ධික පැවැත්මට අදාළ ඒ පැවැත්මේ දැනුම පැවැත්මේ ඥාන පැවැත්මේ සංඥා අත්‍යවශ්‍යයි ළමයෙකුට. මොකද ඒක තුල ඉඳගෙන තමයි ලෝකයේ තුල ඉඳගෙන ලෝකයේ තුල ඉපදිලා එහෙම නැත්නම් රාගදේශ මෝහ තුල ඉපදිලා රාගදේශ මෝහ ඇසුරු කරලා ඒ රාගදේශ මෝහ වල ඇසුරු කිරීම තුලින් තමයි යථාවාදී තථාකාරී දැක්මකට එන්න පුළුවන්. මේ රාගය කියන්නේ මොකද්ද? මේ දේශය කියන්නේ මොකද්ද? මේ මෝහය කියන්නේ මොකක්ද කියලා. සිසුව පොඩි ළමෙක් පොඩි කාලේ ඉඳන්ම රාග දේශ මොහ නැතුව වෙන් කරලා ඒකට කවදාකවත් එයාට ඇත්ත ඇත්තටින් තේරුම් ගන්න බැරුව යනවා. ලෝකයේ තුල ඉපදිලා ලෝකයේ තුල ඉඳලා රාග දේශ මොහ අඳුර තුල ඉඳලා ඒකේ පරේෂණය කරලා මේ වෙන්නේ මොකද්ද කියලා ඒ නින්දේ ස්වභාවයේ තේරුම් අරගනිමින් තමයි ඒ නින්දෙන් එවදි වෙන්නේ. ඒ සංඥාව ප්‍රකෘති සංඥාව බවට පත් වෙනවා. මෙන්න මේ ගැඹුරු පරිවර්තනය එනතන් මේ රාගයෙන් දේශයෙන් මොහයෙන් නිර්මාණය කරගත්ත චින්තන පද්ධතිය දැක්ම දෘෂ්ටිය ආකල්පයේ තුල මේ අපි වටහාගත්ත ලෝකයේ ඇත්ත ඇති හැටියෙන් තේරුම් ගන්නවා මේ සංඥාවේ ඇත්ත తත්වයේ දකින්නකොට. එතකොට මේ පැවැත්මේ ස්වභාවයේ තේරුම් ගන්න වෙන විදියට. හැබැයි අපි ඒකේ ඇත්ත ඇති හැටියෙන් තේරුම් ගත්තා උනත් මේ පැවැත්ම තුල අපි ජීවත් වෙනවා ඒ සාමාන්‍ය සම්මුතිය තුල ඉඳගෙන අපි ජීවත් වෙනවා. මොකද ඒ සම්මුතියෙන් බැහැර වෙලා ජීවත් වෙන්න ගියොත් එහෙම ජීවත් වෙන්න උත්සාහ කරන්නේ යම්කිසි ආකාරයක අපේ හරියට මේක ඇත්ත තේරුම් ගත්තේ නැති නිසා. ඇයි මේ සම්මුතික අපි ඇත්ත ඇති හැටියෙන් තේරුම් ගත්තා උනත් සම්මුතික ලෝකයේ සම්මුතික පැවැත්මේ ඒ සංඥා තේරුම් අරගනිමින් ඒට අනුරූපව තමයි ජීවත් වෙන්නේ. බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට රජවරුන්ට රජ කියන වචනේ පාවිච්චි කරා. ඒ තාලට පිණුසිඟා වැඩියා. ඒ ආහාර දානේ බාරගත්තා. ආහාර ගත්තා. ඒ සියල්ලම සිදු කරා. ඒතර මේ පැවැත්මේ ස්වභාවය. නැතුව මේ මම කියලා කෙනෙක් නැහැයි කියලා චින්තනයකටපත් වීම නෙමෙයි මෙතන. අද විමුක්තිය හොයන්න ගිහිලා සමහර අය මම කියලා කෙනෙක් නැහැයි කියලා ආකෘතියක් හදන චින්තනයක් හදන ඒ චින්තනය Taman තුල ස්ථාපිත කරගන්න නෑ. මේ පැවැත්මේ ඇත්ත ඇති හැටියෙන් තේරුම් අරගෙන ඒ අනුව අපි කොහොමද මේ සම්මුතික ලෝකේ සම්මුතියත් සමග පැටලෙන්නේ නැතුව පුළුවන් තරම් සම්මුතික ලෝකයේ තියෙන දේවල් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරනවා. එයින් අපගමණය වෙච්ච සහ මුලින් වෙනස් වෙච්ච මිනිස්සෙක් හැට ජීවත් වෙන්න උත්සාහ කරනවා කියන්නේ Taman තුල තාම යම්කිසි මම්මුලා වීමක් තියෙනවා. මොකද මේ සම්මුතියට අනුව ජීවත් වෙන්න ඕනේ කියලා තේරුම් ගන්න බැරුව ගියත් මම්මුලා වෙච්ච හින්දා. සම්මුතිය හැටියට තේරුම් ගන්නවා. සම්මුතිය තුල වැඩ කර ගිහියෙක් නම් සම්මුතිය තුල වැඩ කරන්න ඕනේ තාලේ තේරුම් අරන් අපි ඒ වැඩ කටයුතු කරගෙන යනවා ප්‍රමාණිකව. හැබැයි අරහන්ත ඵලයටපත් වීමත් සමග අරහත් ධජයේ පැලඳ ගැනීමත් සමග ඒ සියල්ල ඊට වඩා වෙනස් වෙනවා. ඒත් අරහත් ධජයේ පැලඳගත්ට පස්සේ නිදන් සිවුරක්
නේ ඒ අරහත් ධජේ පැඳගත්තට පස්සේ භික්ෂුවක් හැටියට අපිට පෙවුනාට අපිට තෝරගන්න බෑ මෙයා පෘථග්ජන භික්ෂුවක්ද ආර්යයන් වහන්සේ නමක්ද අරහතුන් වහන්සේ නමක්ද කියලා ඒත් අපිට අඳුනගන්න බෑ. එයා සම්මුතික ඒ පැවැත්මේ ස්වභාවය තුළ ජීවත් වෙනවා. නිසා අපිට බාහිර ක්‍රියාකාරීත්වයෙන් කිසි විටක අංග සම්පූර්ණව විමුක්තියටපත් වෙච්ච කෙනෙක් අඳුර ගන්නත් බෑ. ඒ වගේම එහෙම අපිට කිසිම නිර්ණායකට එන්නත් බෑ. නිසා අපි මේක තේරුම් කරගන්න ඕනේ පළවෙනිම දේ තමයි මේ දස සංඥා කියවට මේ සංඥා කියන එක. දැන් අනිච්ච සංඥා කිව්වම සමහර කාලවලදී මම අහලා තිබ්බා සමහර අය සංඥා වර්ග කරන මෙන්න අනිච්ච සංඥා මෙන්න අනත්ත් සංඥා කියලා සංඥා වර්ග කරන්න යනවා. එහෙම එකක් නෑ. මේ සංඥා අනිච්ච සංඥා කියලා සංඥා જાතියක් අනත්ත් සංඥා කියලා එහෙම එකක් නෑ. මේක තේරුම් ගන්න බැරුව නිසා. සංඥාවේ අනිච්ච බව දැන් මේ යටතේ දස සංඥාවක් විස්තර කරනවා. මොනවද? අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියලා. අන්තිමට ආනාපාන සති කියලා විග්‍රහ කරනවා. මේ ආකාරයට සංඥා 10ක් විග්‍රහ කරනවා. දස සංඥාවක් විග්‍රහ කරනවා. අපි බලමු ක්‍රමානුකූලව අද දවසේදී අපි මේ දේශනාවේ සම්පූර්ණම ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කරලා ඉවර කරන්න අපි බලාපොරොත්තුවක් නැහැ. දැන් මම යම්කිසි මූලික මුලපිරීමක් යම්කිසි විග්‍රහයක් ඇති කරා මේ ගිරිමානන්ද සූත්‍රයේට කොහොල බබාගේ උදාහරණෙ උදව් උපකාරයක් හැටියට අරගෙන ඉවරලා මේ අපි මේ උත්සාහ කරන්නේ ආස්වාදයේ නැමැති කන්ද ආස්වාදයේ නැමැති මම්මුලා වීම මම්මුලා විච්ච කන්ද නැත්නම් ඒ නිසා පත්විච්ච දුක මෙන්න මේ දුක් කන්ද මෙන්න මේ මම්මුලා විච්ච කන්දෙන් මිදී නිදහසෙන්ද තමයි මේ සංඥා 10ක් ඉදිරිපත් කරන්නේ. පළවෙනි සංඥාව විස්තර කරනවා කොහොමද? කතමාචානන්ද අතර මේක සාමාන්‍ය කියන්නේ ආනන්ද කියන එකටවනේ මේ මොනවද මේ අනිච්ච සංඥා. නමුත් මේ මොකද්ද මේ චිත්තයේ තුල තියෙන මිදී නිදහස් වෙන්න ඕනේ අනිච්ච සංඥා. අනිච්ච සංඥා කියලා කියන්නේ සංඥාවේ තියෙන අනිච්ච බව. සංඥාවේ තියෙන අනිච්ච බව. ඉතින් අපි ළඟ සංඥා තියෙනවා. අම්මා කියන්නේත් සංඥාවක්. තාත්තා කියන්නේත් සංඥාවක්. රස්සාව කියන්නේත් සංඥාවක්. ගේ කියන්නේත් සංඥාවක්. තමන්ගේ වත්ත පිටිය කියන්නේත් සංඥාවක්. රැයට ගෙදර ඇවිල්ලා නිදා ගන්නවා කියන්නේත් යම්කිසි සංඥාවක් යම්කිසි සැකස්මක්. දැන් අපි ගමනක් ගිහිල්ලා එන්න බැරුව ගියොත් එහෙම අපි කොහොම හරි උත්සාහ කරන්නේ රැය වෙනකොට ගෙදරට එන්නනේ. රැය වෙනකොට ගෙදර එන්න. නේ? අපි එන්න බැරුව ගියොත් එහෙම මගේ තියෙන තැනක කඩබිලක හරි කොහේ හරි නිදා ගන්න නැතුව අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ රැය බෝ වෙන්න ඉස්සෙල්ලා ගෙදරට එන්න. ඉතින් ඒකට විවිධ හේතු තියෙනවා. එතකොට අපිට අන්න ඒ වගේ වෙලාවට අපිට තියෙන ඇතුලේ බොයිල් වෙලා 10ක් වෙලා කොහොම හරි ගෙදරට ය아가න්න අපි දරන උත්සාහය තුළ ඇතුළ රත් වෙලා මත් වෙලා මම්මුලා වෙන තාලේ අන්න ඒ වගේ ලාගදී අපිට ප්‍රායෝගිකව තේරුම් ගන්න පුළුවන් ඒ වගේ අවස්ථාවකදී අපි අපේ ඇතුලේ වේගයක් ආවේගයක් ජවයක් ඇති වෙන තාලෙන් අපි රැයට ගෙදරට ගිහිල්ලා රැය බෝ වෙනකොට ගෙදර ගිහිල්ලා ගෙදර ඉන්න ඕනේ කියන එක අපි යම්කිසි ආකාරයට නිච්ච කරගෙන ඉන්නවා. ඒ තාලට අපි බොහෝ දේවල් මම කියන්නේ එකෙන් ඔය ගිහිල්ලා වෙලාව කීය වුණත් කමන්නේ යන වෙලාවට ගෙදර යනවා කියන එක නෙමෙයි. මම මේ කිව්වේ. අපි කොහේ හරි ගමනක් ගිහිල්ලා අපිට අපි හිතනවට වඩා ඒ ගමන ප්‍රමාද වෙනවා රැ බෝ වෙනවා අපිට යම් කරදර බාධා එනකොට අන්න තේරෙන්න පටන් ගන්නවා අපි මං රැ වෙනකොට ගෙදර යන්න ඕනේ කියන එක අපි කොච්චර උපාදානය කරගෙන ඉන්නවද කියන එක. මං රැ වෙන්න ඉස්සෙල්ලා ගෙදර යන්න ඕනේ කියන එක අපි එකෙන් කියන්නේ වෙලාව කීය වුණත් කමන්නේ මම ඔහේ ගෙදර යනවා කියන එක ගෙදර මිනිස්සු හිටියත් නැතත් එකයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. අපි අර එහෙම යනවා. නමුත් සමහරට යම් ආපදාවක් කරදරයක් ප්‍රශ්නයක් වුණාම අපි හිතන වෙලාවට එන්න බැරි වෙනවා. සමහරට ලොකු හිතන්න බැරි ට්‍රැෆික් එකක් දිගින් දිගටම.
ලොකු ට්‍රැෆික් එකක්. සමහරට ලොකු වර්ෂාපතනයක්. වාහනේ යම්කිසි ප්‍රශ්නයක් කියලා තමන් යන වාහනේ යම්කිසි ගැටලුවක් ඇති වෙලා. ඉතින් මේ වගේ තමන් බලාපොරොත්තු වෙච්ච නැති ආකාරයේ ප්‍රශ්නත් එක්ක ගෙදර යන එක දැන් ප්‍රමාද නැහැ. ඒකට මොකද වෙන්නේ? ඇතුලේ ටිකෙන් ටික බොයිල් වෙන්න පටන් ගන්නවා 10. අන්න හඳුන ගන්න පුළුවන් තමන් ගෙදර නිච්ච කරගෙන නෙමෙයි. රෑබෝ වෙන්න ඉස්සලා ගෙදරට යනවා කියන එක නිච්ච කරගෙන ඉන්නවා. ඒ නිසා තමයි ඇතුලේ වේගයක්, ආවේගයක්, චිත්තාවේගයක්, බයක්, බරක්, බැම්මක්, කම්පනයක් නිකන් තමන්ගේ 10ක් ගිනි ගන්න ගතියක් තමන් තුළ ඇති වෙන්න පටන් ගන්නවා. මේ තාලට අපිට තියෙන ඒකයි මම කිව්වේ අපි මේ යන්නේ පියවරෙන් පියවරට පියවර 4ක් ඔස්සේ අවස්ථා 4ක් ඔස්සේ අපේ මේ තියෙන ආස්වාද දෘෂ්ටියෙන් අපි අල්ලගන්න බදාගෙන ඉන්න ආස්වාද දැක්ම දෘෂ්ටි ආකල්පයේ අතහැරලා ඇත්ත ඇති ඇටියෙන් තීරුම් අරගෙන මේක දකින්න. එහෙම වුණොත් එහෙම රෑබෝ අපි සම්මුතිකව ගෙදර යනවා. සම්මුතියෙන් අපි ඒ වෙලාවල් තිනවා ඒ කටයුතු මේ සම්මුතික ලෝකේ කරන්නේ. ගෙදර යනවා කියලා රෑ 12ටත් ගෙදර ගිහින් බෑ. ගෙදර ඉන්න මිනිස්සු නිදාගෙන ඉන්නවා. ඒ මිනිස්සුන් ඇහැරෙනවා. ඒ මිනිස්සු කලබල වෙනවා, කරදර වෙනවා, ද්වේෂයටපත් වෙනවා, ණය වෙනවා. ඒ නිසා ඒ ගෙදර උයලා තියෙන කෑම බීම තියෙනවා, ඒ ප්‍රශ්න තියෙනවා. එහෙම නොවුනොත් අපි ණය වෙනවා. ඒ නිසා ඒ ගෙවල් දොරවල් වලට අපි යන්න ඕනේ වෙලාවල් තියෙන සම්මුතිකව. ඒක හරි. නමුත් අපිට යම්කිසි ගමනක් ගිහිල්ලා ඒ බලාපොරොත්තු වෙන වෙලාවට එයා ගන්න බැරුව ගියොත් ට්‍රැෆික් එක ගොඩාක් දිගනේ අපිට තේරෙන්නේ නැත්නම් මේ ට්‍රැෆික් එක ඔච්චර දුරයිද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ටික ඔරලෝසුව දිහා බල අපේ ඇතුලේ වේගය අපි ඔරලෝසුවට කොච්චර උපාදානය වෙලාද, අපි වෙලාව කොච්චර උපාදානය කරගෙන ඉන්නද, අපි කොච්චරක් දැන් ගෙදරට යන්න ඕනේ කියන එක. ඒක එක්ක අපි කොච්චර දේවල් අපි නිර්මාණය කරගෙන ඉන්නවද. ඒ වගේ අපි විවිධ දේවල් අපි අල්ලගෙන ඉන්නවා සංඥා. අම්මා කියලා සංඥාවක් උපාදානය කරගෙන ඉන්නවා. නිරෝගිමත්ව ජීවත් වෙනවා කියන එක අපි සමහරට උපාදානය කරගෙන ඉන්නවා. ඒකෙන් කියන්නේ රෝගයක් වැළඳුනාට පස්සේ රෝගේ සනීප කරගන්න නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. මේක බොහොම සියුම්ව තේරුම් ගන්න ඕන එකක් මම මේ විග්‍රහ කරන්නේ. රෝගයක් වුණාම අපි ඒකට ප්‍රතිකාර කරන්න ඕනේ. නමුත් නිරෝගී වෙනවා කියන එකම බලාපොරොත්තුෙන් අපි බෙහෙත් බොන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? අපි අන්න නිරෝගී බව උපාදානය. එහෙනම් අපි රෝගී වුණාම දුක් අපේ අසනීප වුණාම අපි අපේ මනස කඩාගෙන වැටෙනවා කියන එකේ තේරුම මොකද්ද? නිරෝගී බව උපාදානය කරගෙන ඉන්නා හින්දා. එතකොට තමන් රෝගී වුණාම තමන් කනස්සලටපත් වෙලා තමන්ගේ මානසිකව යම්කිසි අපි කියන ආතතියකටපත් වෙනවා කියන්නේ තමන් නිරෝගී ආස්වාද පැවැත්ම උපාදානය කරගෙන ඉන්නවා. හිටියා දැන් ඒක කඩාගෙන වැටලා ඒ ආස්වාදේ භුක්ති විඳින්න බැරි නිසා මානසිකව අසහනයටපත් වෙලා. දැන් මොකද වෙන්නේ? මානසික අසහනයටපත් වෙච්ච මොහොතේ ඉඳන් තවදුරටත් විෂම චක්‍රයකට තවත් බොහෝ දේවල් තමන් උරුම කරගන්නවා. ඒ නිසා ශාරීරිකවත් අර ලෙඩ රෝග පීඩා තත්ත්වය වැඩි දියුණු වෙනවා. තමන්ගේ ගෙදර ඉන්න කෙනෙක් අසනීප වුණාම තමන් මානසිකව වැඩින්නේ මොකද? ලෙඩා නෙමෙයි තමන් මානසිකව වැඩින්නේ. ඇයි? එයා වෙන්ද ගෙදර ඉන්නකොට තිබ්බ තත්ත්වය දැන් නැහැ. එහෙනම් තමන්ටත් එයාට බෙහෙත් කරන්න ඕනේ, අපෝපස්ථාන කරන්න ඕනේ. කටයුතු බොහොමයක් පැවරලා තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ දැන්? තමන්ට වෙනදා නොතිබ්බ කටයුතු ටිකක් පැවරුනහම තමන් අසහනයටපත් වෙනවා කියන්නේ තමන් ආස්වාදයෙන් හිටිය ගෙදර කවුරුත් අසනීප වෙන්නේ නැහැ, සියලුම දෙනා බොහොම නිරෝගී සුවයෙන් ඉන්නවා කියන ආස්වාද දෘෂ්ටියක හිටියින්ද තමයි ගෙදර කෙනෙක් තමන්ගේ ගෙදරම ඉන්න කෙනෙක් බොහෝ සෙයින් දුක්ඛිත බාලගිලාන තත්ත්වයට රෝග පීඩාකාරී තත්ත්වයට පත් වුණාට පස්සේ වෙනදා නොතිබ්බ රාජකාරී යුතුයකමකින් බොහොමයක් තමන්ට කරන්න සිදු වෙනකොට තමන්ගේ හිත අසහනයටපත් වෙනවා. තමන්ට දරා ගන්න බැරි වේගයක් එනවා කියලා කියන්නේ තමන් බලාපොරොත්තුෙන් ඉඳලා තිනවා හැමදාම ගෙදර අය ලෙඩ වෙන්නේ නැහැ කියලා. අන්න එහෙනම් මේ අනිත්‍ය සංඥා කියලා කියන්නේ තමන් මේ ආකාරයට විවිධ සංඥා නිච්ච කරගෙන ඉඳලා තිනවා. සුවයි සුබයි සුචි ප්‍රියයි මధుරයි ඉෂ්ඨකාන්තයි කියලා අපි නිච්ච කරගෙන ඉඳලා තියෙනවා. ඉතින් දැන් මේ දාලට බලන්න පුළුවන්. අපි අසනීප වෙන්නේ නැහැ කියලා නිච්ච කරගෙන. ගෙදර අය අසනීප වෙන්නේ නැහැ කියලා නිච්ච කරගෙන ආස්වාදයටපත් වෙනවා. ඒ වගේ අපි බොහෝ දේවල් නිච්ච කරගෙන තිනවා සුවයි සුබයි සුචි ප්‍රියයි මధుරයි ඉෂ්ඨකාන්තයි කියලා. තමන්ගේ අසල්වාසීන්ගෙන් තමන්ට හැමදාම උදව් උපකාර වෙයි කියලා තමන් නිච්ච කරගෙන ඉඳලා තිනවා ආස්වාදයටපත් වෙනවා. රටේ ලෝකේ තත්ත්වය හැමදාම වෙදා තිබ්බා වගේම පවතී කියලා නිච්ච කරගෙන ඉඳලා තිනවා. ඒ හින්දා දැන්
දේශපාලන ලෝකයේ අපේ රටේ උණුසුම් වෙවි ප්‍රමාණිකුලව විවිධ අදහස් උදාස් මිනිස්සුන්ගේ මතුවෙන්නේ ඇයි? ඒගොල්ලෝ ආසාදයටපත් වුණා අපි ඡන්දෙ දුන්නා මෙන්න මේ වගේ රට තියේ රට මේ වතාවට සංවර්ධනයක් කරයි රටේ මේ තාල දියුණු වෙයි ළමා ලපටින්ගේ අනාගත පරපුර මෙහෙම වෙයි අපේ රටත් දියුණු රටක් බවට පත් වෙයි අපිට ආර්ථිකව සුඛිත මුක්ත රටක් බවට පත් වෙයි කියලා අපි සංඥාවක් හදාන එක නිච්ච කරගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඒ තාට අපි විවිධ සංඥා හදාගෙන නිච්ච කරගන්නවා. අපි ඉගෙන ගන්නවා දොස්තර කෙනෙක් වෙන්න ඕනේ, ආචාර්යවරයෙක් වෙන්න ඕනේ, මහාචාර්ය කෙනෙක් වෙන්න ඕනේ. මේ වගේ හොඳ රස්සාවක් කරන්න ඕනේ, මාත් සල්ලි කියා කරවා ගන්න කියලා. ඔන්න විවිධ තාලේ සංඥා අපි නිච්ච කරගෙන තිනවා. සංඥා හදාගෙන නිච්ච කරගෙන තිනවා. මේ තාට අපි පැවැත්ම සඳහා විවිධ වූ සංඥා ලිව්වොත් එහෙම අනන්ත අප්‍රමාණ ප්‍රමාණයකදී මේ සංඥා නිච්ච කරගෙන සුවයි සුබයි සුචි ප්‍රියයි මధుරයි ඉෂ්ඨකාන්තයි කියන එක. අපි දන් දෙනවා ඒකත් නිච්ච කරගෙන නැති. අපි බණ අහන්න යනවා ඒකත් නිච්ච කරගෙන නැති. අපි විවිධ වූ යුතුයකම් වගකීම් ඉෂ්ට කරනවා ඒකත් නිච්ච කරගෙන නැති. අපිට යුතුයකමක් වගකීමක් ඉෂ්ට කරගන්න බැරුව ගිය වෙලාවට වේගයක් ආවේගය චිත්තාවේගයක් එනවා කියලා කියන්නේ ඒකත් අපි නිච්ච කරගෙන. ඉතින් මේ වගේ බොහෝ දේවල් අපි නිච්ච කරගෙන ඉන්නවා. සමහරට දැන් අද කාලේ නම් දැන් කොරෝනා වෛරසයෙන් හින්දා දැන් මුඛ වාඩම් දාන. සමහරට අපි දන්නේ නැතුව මුඛ වාඩම අපි නිච්ච කරගෙන ඇති. නේ? අපිට මුඛ වාඩමක් දාගන්න බැරුව අපිට අමතක වෙලා ගියා නම් එකපාරට බය වෙන්න පුළුවන් මට මේ මුඛ වාඩම මාස්ක් එකක් ගේන්න බැරුව ගියා. නැත්නම් තව කාරෝරි මාස්ක් එකක් නැතුව ඉන්නවා දැක්කම තමන්ගේ හිතේ වේගය බයක් බරක් බැම්මක් එන්න පුළුවන්. අපි නිච්ච කරගෙන මුඛ වාඩම දැම්මම තමයි මේක හැදෙන්නේ නැත්තේ මුඛ වාඩම දැම්මොත් හැදෙන්නේ නොදා හිටියොත් හැදෙනවා කියලා අපි විවිධ දේවල් නිච්ච කරගෙන ඉන්නවා. සුවයි සුබයි සුචි මං එකෙන් කියන්න යන්නේ ඒක දාන්න ඕනේ නැහැ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. අපි ඒව එක එක සංඥා නිච්ච කරගෙන ඉන්නවා. ඒ නිසා මාස්ක් එකක් දාන්න නැතුව කෙනෙක් ඉන්නවා දැක්ක ගමන් සමහරට තමන්ගේ හිතේ යම් කිසි රත් වීම මත් වීම ගිනි ගැනීමක් එන්න පුළුවන්. වේගයක් ආවේගයක් එන්න පුළුවන්. ඒකෙන් කියන්නේ නැහැ මේ රෝග පීඩා ලෙඩ රෝග තියෙනකොට ඒවෙන් වැළකෙන්න ඕනේ අවශ්‍ය අපි ඒවට ඒවෙන් අවශ්‍ය ඒවෙන් ඒ රෝග පීඩාකාරී තත්ත්වයන්ගෙන් වැළකී සිටින්න ඕනේ ලෞකික භෞතික ක්‍රියාමාර්ග ගන්නේ නැතුව ඔහේ යනවා කියන එක නෙමෙයි. ගින්දර දැක්කම ගිනි ගොඩක් කියලා හිතන්නේ නැතුව ගිනි ගොඩට අත දානවා කියන එක නෙමෙයි. ඒක තේරුම් අරන් අපි ඒකෙන් අපි උපද්‍රවයන් නොවන ආකාරයට අපි කටයුතු කරනවා. හැබැයි මේ හැම සංඥාවක් නිසාම අපේ හිතේ වේගයක් එනවා නම් බයක් බරක් බැම්මක් ආවේගය චිත්තාවේගයක් එනවා නම් ඒකේ තේරුම මොකද්ද? අපි ඒ සංඥාව නිච්ච කරගෙන සුවයි සුබයි සුචි ප්‍රියයි මధుරයි ඉෂ්ඨකාන්තයි කියලා අපි මේ සංඥාව නිච්ච කරගෙන සුඛ කරගෙන අත්ත කරගෙන මමයයි මගේයි මගේ වශයෙන් මට වන්දට පවත්තන්න නවත්තන්න පුළුවන් කියලා අපි ඒ සංඥාව නිච්ච කරගෙන මෙන්න මේක තමයි ලෙඩේ මේක තමයි ප්‍රශ්නය මේක තමයි මුලාවීම මේ නිසා අපිට හිතා ගන්න බැරි ලෙඩ රෝග ගණනාවක් දැන් අපි උරුම කරගෙන සංඥාව නිච්ච කරගත්තේ හින්දා පැහැදිලි නේද ඒ වගේම උදේ ඇහැරුණාට ඇඳෙන් බහින්න බැරුව ඉන්නේ මොකද අර නිින්දේ ආස්වාදේ නිච්ච කරගෙන අපි තප්පර ගාණක් විනාඩි ගාණක් ගන්නවා දැන් නිින්දෙන් ඇහැරිලා දැන් උදේට ඇහැරිච්ච ගාම අපි ඇඳෙන් බහැලා ඉන්නේ යම් කිසි වෙලාවක් අපි තියාගෙන ඉන්නවා එක පාටම විඥානයේ විසින් ශරීර කුඩුව කෙලින් කරලා ඇඳෙන් බසනයි උදේට උයන්න ඕන නැත්නම් කණ්ඩ බොන්න නෑ උදේට උයන්න ඕනේ රස්සාවට යන්න ඕනේ අන්න අපි ඊළඟ නිච්ච කරගත්ත සංඥා ගොඩක් තියෙනවා රස්සාවට යන්න ඕනේ ඔය වගේ ඒව කරේ නැත්නම් Tamanට පඩියක් නෑ මේ ජීවත් වෙන්න බෑ ණය වෙනවා ඉතින් මේ වගේ අපි හදාගත්ත පෙළක් තියෙනවා ඒ පෙළ නිසා අපි බයට ත්‍රාසයට බීතියටපත් වෙනවා ඒ නිසා විඥානයේ විසින් අපිව ඇහැරවනවා දැන් පරක් වුණා රස්සාවට යන්න ඕනේ අරවා තියෙනවා මේවා තියෙනවා වැඩ කටයුතු තියෙනවා එහෙනම් අන්න ඒ විඥානයේ ශක්තිය විසින් ඇති කරන බලපෑම නිසා අර තිබ්බ ආස්වාදයේ ඉක්මවල ගිහිල්ලා අලුත් ආස්වාදයක් බයබර වෙන්නත් කැවිලා නැගිටිනවා හොඳට බලන්න මේ අපි විවිධ තාලන මේවා අපි සංඥාව නිච්ච කරගෙන ඉන්න තාලෙ ඉතින් මේ තාලෙට විවිධ වූ සංඥා උදේ ඇහැරිච්ච මොහොතේ ඉඳන් රෑ නිින්දට යන මොහොත දක්වා තියෙන මේ එක් සංඥාව අපි කොච්චර නිච්ච කරගෙන ඉන්නවද කියලා බලන්න. නිච්ච සුවයි සුබයි සුචි. ඉතින් මෙන්න මේ අනිච්ච සංඥා කියලා විග්‍රහ කරන්නේ මේ සංඥාව අපි නිච්ච කරගෙන ඉන්න එක අපි තේරුම් ගන්න ඕනේ.
සංඥාවේ අනිච්ච බව මේ නිච්ච කරගෙන මට ඕනතරම් නවත්තන්න පවත්තන්න බැරි දෙයක් තමයි මේ සංඥාව මම නිච්ච කරගෙන ඉන්නේ. ඉතින් මේ සංඥාව උනත් මට ඕනතරම් නවත්තන්න පවත්තන්න බැරි දෙයක් ඒ සංඥාවේ ඇත්ත ඇති හැටියට තේරුම් අරන් සංඥාවට මම්මුලා නොවි සංඥාව පරිහරණය කිරීමක් කරන්නේ. දැන් ගෙදරට යන්න ඕන රෑබෝ වෙන්න ඕන ඉස්සෙල්ලා කියන එක සම්මුතිකව අපි අනික් අයගේ විඥාන ශක්තියින් එක්ක සාමූහිකව වැඩ කරන්නේ. නැත්නම් ඒ අයත් බයටපත් වෙනවා, ත්‍රාසයටපත් වෙනවා. Taman තනියම ගෙදරක ඉන්නවා නම් ඒක වෙනම කතාවක්. නැත්නම් සාමූහිකව කීප දෙනෙක් එක්ක ඉන්නවා නම් ඒ ණය ගන්න දෙනක පැටලෙන නිසා අපි ගෙදරට යන්න ඕන. ඒක තීරුමක් ඇතුව අර්ථයක් අවබෝධයක් ඇතුව. නමුත් ගෙදර යන එක රෑබෝ වෙනකොට හිතට වඩා පරක් වෙනකොට ප්‍රමාද වෙනකොට තමන්ගේ හිත තුළ වේගයක් බයක් බරක් බැම්මක් එනවා කියලා කියන්නේ මං ගෙදර යනවා කියන සංඥාව ගෙදරට යන්න ඕනේ කියන එක යන්න ඕනේ. ගෙදර යනවා නෙමෙයි ගෙදරට යා යුතුයි කියන සංඥාව නිච්ච කරගෙන ඉන්නවා. සුඛ කරගෙන ඉන්නවා. අත්ත කරගෙන ඉන්නවා. මං ජීවත් වෙනවා කියන එක නිච්ච කරගෙන ඉන්නවා. මගේ මරණය දැම්ම සිදු වෙන්නේ නැහැයි කියන එක මම දැම්ම මැරෙන එකක් නැහැයි කියලා යම්කිසි ආස්වාද දෘෂ්ටියක් අපි තුළ තියනවා නිච්ච කරගෙන සුඛ කරගෙන අත්ත කරගෙන මෙන්න මේතට විවිධ වූ සංඥා අපි නිච්චයි සුඛයි අත්තයි කියලා තේරුම් අපි අරගෙන තිනවා. මේ සංඥාව අපි කොහොමද මේ සංඥාවේ අනිච්ච බව අනිච්ච සංඥාව විග්‍රහ කරන්නේ කොහොමද? ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉති පටිසංචික්කති රූපං අනිච්ඡං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංකාරා අනිච්චා විඥානං අනිච්ඡන්ති ඉති ඉමේසු පංචසු උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා. දැන් මේ බොහොම ගැඹුරු නමුත් අපිට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ගැඹුරු කියන ගාම්භීර ධර්මතාවයක් තමයි මේ විස්තර කරන්නේ. ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉති පටිසංචික්කති රූපං අනිච්ඡං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංකාරා අනිච්චා විඥානං අනිච්ඡන්ති ඉති ඉමේසු පංච සුපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති අයං උච්චදානන්ද අනිච්ච සංඥා. අපි දැන් බලමු දැන් අපිට යම් මූලික අදහසක් දැන් අපිට තියෙනවා. යම් මූලික අදහසක් තියෙනවා අනිච්ච සංඥා කියන එක ගැන. සංඥාවේ අනිච්ච. ඉදානන්ද මේකට එක විග්‍රහයක් ඉදිරිපත් කරනවා මේ ආනන්ද කියලා කියනකට වඩා ඉදානන්ද මේ අපි ඇතුළාන්තයේ තුල තියෙන ආස්වාදය තේරුම් ගන්න ඕනේ කොහොමද? ඒ අපේ ආස්වාදයක් එනකොට ඒ ආස්වාදයේ ඇත්ත තත්ත්ව තේරුම් ගන්න නම් අපි කොහොමද අරඤ්‍යගතව දැන් අරඤ්‍යගතව කියවම සම්මුතිකව කියන්නේ ආරඤ්‍යයකට යන්න නේ කැලේකට යන්න රුක්ක මූලගතව කියවම ගහක් මූලට යන්න ශුඤ්ඤාගාරගතව කියවම කොහෙද පාළු අම්බලමකට හෝ එහෙම නැත්නම් ඒ වගේ තැනකට යන්න මිනිස් වාසය නැති තැනකට යන්න ඒ වගේ එකක් නේ කියන්නේ. අපි හිතමු මෙහෙම මට එකපාරටම අපි හිතමු පාරේ යනකොට වාහනයක හරි පාරේ හරි යනකොට දැන් පිරිමියෙකුට ස්ත්‍රී රූපයක් දැකලා යම්කිසි ආස්වාද චින්තනයක් මතුවේගෙන එනවා. එතකොට මං මේකෙන් මිදී නිදහස් වෙන්න කියලා මං කැලේකට යන්න ගියොත් දැන් පාරවල වල කැලෑත් නැහැ. නේ? ඒතර මං යන ගමන නවත්තලා අර කාන්තා රූපය දැකලා වෙලා යම් සරාගී චිත්තයක් ඇති වෙන්න ආව නම් එහෙම දැන් මේකෙන් මිදී නිදහස් වෙන්න නම් දැන් අපි නම් කැලෑවක හොයන්න ඕනේ දැන්. කැලෑවක් හොයලා ගහක් මුල ඉඳ ගන්න ඕනේ. එහෙ නැත්නම් පාළු කනත්තකට යන්න ඕනේ. ඉතින් මේක ප්‍රායෝගිකද? නැහැ. එහෙනම් එක්කෝ අපි කැලෑවක් ළඟ ජීවත් වෙන්න ඕනේ. කැලෑවක් ළඟ නැත්නම් එනතන් කනත්තක් ළඟ තමයි ජීවත් වෙන්න ඕනේ ගහක් කොලක් තියෙනවා. ඒකට ටක් ගාලා අපිට පුළුවන් කැලෑවට ගිහිල්ලා ගහක් මුල හෝ කනත්තක් ළඟ කනත්තකට ගිහිල්ලා කවුරුත් නැති තැනකට වෙලා මේ කටයුත්ත කරන්න පුළුවන්. ඒක ප්‍රායෝගිකද නැහැ.
අපි එහෙනම් අපි බලන්න මේකේ ප්‍රායෝගික தත්ත්වයෙන් මොකද්ද කියලා. අරඤ්‍යගතව කියලා කියන්නේ අපේ හිත නිතරම බොහෝ විට මම ඒක තමයි කිව්වේ විවිධ මට්ටම් වලින් ආස්වාදයේ නිසා රණ බිමක තියෙන්නේ. අරහන්ත ඵලයට පත් වෙනකම් ඒ මට්ටමට අනුව දැක්ම දෘෂ්ටිය ආකල්පය තුළ යම් යම් මට්ටමින් රණ බිමක් තුළ ජීවත් වෙනවා. මේ කිසිම දෙයක් දන්නේ නැති කෙනා බලවත් රණ බිමක ඉන්නේ. ඒ නිසා එයා මම්මුලා වෙලා ඉන්නවා. එයා හිත බොහොම විසිරලා කළු වෙලා කළු පැහැත් ගන්නලා තියෙනවා. ඒ නිසා කළු පැහැත් ගැන්විච්ච එයාගේ අඳුරු මනසට විවිධ බලවේගත් සම්බන්ධ වෙනවා. මේක බයිබල් එකේ පවා කියලා තියෙනවා. නමුත් ඒක ඒගොල්ලන්ට හරියට තේරෙන්නේ නැහැ. ඒක බයිබල් එකේ කියනවා යම් තැනකදී මේ අසුද්ධ ආත්ම නැත්නම් යක්ෂයා කියලා කියනවා ඒගොල්ලෝ මේ මිනිසුන්ට බලපෑම් ඇති කරනවා. මිනිසුන්ට වැහෙනවා කියන අදහසක් තියෙනවා. නමුත් ඒකෙන් මිදී නිදහස් වෙන්නේ මේ අසුද්ධ ආත්ම කියන්නේ මොනවද කියන එක ගැඹුරු විග්‍රහයක් මම හිතන්නේ නැහැ. නමුත් ඒ විවිධ ආගම්වල විවිධ ශාස්ත්‍රවල එක විවිධ ආකාරයට දේශනා කරලා තිනවා. මේ විවිධ වූ අනන්ත අප්‍රමාණ සංසාරයේ අපිට තදින් ආදරෙන් හිටිය අය දැන් ප්‍රේත භූත තත්ත්වයන්ට පත් වෙලා ඉන්න මොහොතක් වෙන්න පුළුවන්. අපිත් එක්කම බොහොම දැඩි ද්වේෂයෙන් වෛරයෙන් හිටිය අය මේ වෙලාවේ ප්‍රේත භූත තත්ත්වයෙන් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ අය ඒ තියෙන ණයගනු දෙනුව අනුව ඇල්ම බැල්ම හෙලාගෙන ඉන්නේ ඒකෙන් ඒ ණය කටයුත්තෙන් යම්කිසි ඒගොල්ලෝ ඒක අහවරක් කරගන්න. නිසා ද්වේෂයට පත්වෙච්ච අය නිතරම උත්සාහ කරනවා පොඩ්ඩක් හරි කොනිත්තලා රිදෝලි වෙලා එයාගේ ඒ ඇති කරගත්ත අපි ඒගොල්ලන්ට යම්කිසි බලපෑමක් ඇති කරා නම් කවදා හරි දවසක මිනිහෙක්ව හැටියට හෝ කොහොම හරි ඒකට වාඩුව ගන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. යම්කිසි රිද්දීමක් කොනිත්වීමක් හරි කරලා. එකම දැඩි ආදරයෙන් හිටිය කෙනෙක් දැන් මේ මොහොතේ වෙනත් තත්ත්වයක ඉන්න නම් එයා අර ඇල්ම බැල්ම හොයාගෙන වෙනත් අයගෙන් වෙනත් අය එක්ක තියෙන ඒ සම්බන්ධකම් තියෙන ඒවට බාධා ඇති කරමින් රෝග පීඩාකාරී තත්ත්වයන් හෝ ඇති කරමින් විවිධ තාලේ බාධක ඇති කරන හෝ විවිධ දේවල් සිදු වෙන්න පුළුවන්. අඩු වැඩි වශයෙන්. ඉතින් මෙවැනි දේවල් වෙනවා මිනිසුන්ගේ මනස අඳුරු වෙනකොට. අඳුරු මනස තියෙනකොට අඳුරු මනස් තියෙන පුද්ගලයන් ඒ ශරීරෙත් විවිධ වූ ලෙඩ රෝග වලට පාත් වෙනවා. මනසත් විවිධ වූ තාලට ලෙඩ රෝග වලට පාත් වෙනවා. ඇතැම් වෙලාවට විවිධ බලවේග වලට නතු වෙලා විවිධ බලවේග වලට අවස්ථාවට කටයුතු කරනවා ශරීරයේ රෝගී නොවුනත්. නමුත් ඒකේ භයානක තත්ත්වය තියෙන්නේ ශරීරයේ රෝගී නොවුනත් විවිධ වූ බලවේග වල ශක්තිය එක්ක වැඩ කරනකොට අවසානයේ මරණ මංචකදී මරණයට පත් වෙනකොට ඒ බලවේග වල ශක්තියත් එක්ක බලවේගත් එක්කම තමයි තමන්ට ගමන යන්න වෙන්නේ. ඒතකොට යන්නේ ඒ අය ඉන්න ලෝකෙට මිසක් වෙන ලෝකයකට නෙමෙයි. එහෙනම් අන්ධකාර ලෝකයකට තමයි යන්නේ. සුගතිගාමී නෙමෙයි කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා මේ ඇත්ත తත්වයේ පිළිබඳ යම් කිසි දුරකට හෝ තමන්ගේ දැක්ම දෘෂ්ටි ආකල්පයේ වෙනසක් වෙන්න පටන් ගන්නේ මේ ගැන පරේක්ෂණය කරමින් මේ ගැන යම් කිසි විග්‍රහයක් දේශනයක් පැහැදිලි කිරීමක් සාකච්ඡාවකට සහභාගී වෙලා ඒක තේරුම් අරගෙන තමන් තුලින් මේ පරේක්ෂණය කිරීම තුලින් තමා කවුරු හරි කියපු හින්දා ඇහලා ඒ අනුව ඒක ඒ දැනුම තමන් තුල තියාගෙන ඒ දැනුම කටපාඩම් කරලා ඒ දැනුම නෙමේ ඒක ඇහුවා ඒක දැනගත්තා හරි. නමුත් ඒ දැනගත්ත දේ හොයන්න ඒක ඇත්තද කියලා හොයන්න යන එක නෙමෙයි අපි කරන්නේ. තමන්ගේ මේ ඇතුලේ තියෙන සංඥාව පිරිසිදු කරගෙන යන්න ඕනේ. ඒ කරගෙන යනකොට තමන්ට මේ බාහිර ලෝකයේ ඇත්තටිත් අපිට ඇහැට නොපෙනෙන ලෝකයේ ක්‍රියාකාරීත්වයත් මේ මොකද වෙන්නේ ජීවත් වෙනවා කියන එක තුළ මේ මොකද වෙන්නේ මෙන්න මේ ජාලයෙන් ලෞකික භෞතිකව තියෙන ජාලයත් ඇහැට නොපෙනෙන ජාලයත් මේ ජාලා දෙකෙන්ම මේ ජාලා දෙක නිසාම අපි දුක් කන්දක් කරගහගෙන තියෙනවා. මෙන්න මේ ජාලා දෙකෙන්ම මේ කඳු දෙකෙන්ම මිදී නිදහස් වීමට අවශ්‍ය මාර්ගය අපිට අපි තුලින්ම තහවුරු වෙන්න පටන් ගන්නවා. මේ හැම දෙයකටම හේතුව තමයි අපි
සංඥාව නිච්ච කරගෙන ඉන්නවා. නිච්ච සංඥාවක් ඇති කරගෙන ඉන්නවා. මට ඕන තාලට මට කැමති තාලට මේ සියල්ල පවතී කියලා. මම හිතාගෙන ඉන්න තාක්කල් මට නිරෝගීව ජීවත් වෙන්න පුළුවන් කියලා අපි නිච්ච සංඥාවක් තියෙන හින්දා තමයි රෝගාබාධයකට ලක් වුණාම කනස්සල්ලක තියෙන දුකක් එන්නේ වේදනාවක් ඇති වෙන්නේ. තමන්ගේ ගෙදර ඉන්න කෙනෙක් රෝගාබාධයටපත් වුනහම තමන් තුළ මනසේ යම්කිසි අසහනකාරී තත්ත්වයක්, පීඩාකාරී තත්ත්වයක්, වේදනාවක් තියෙනවා කියලා කියන්නේ තමන් අන්න සංඥාවක් නිච්ච කරගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා දැන් මේ ඉදානන්ද කියලා කිව්වේ මේ ආස්වාදයක් අපේ තුල තියෙනවා කියලා දැක්ක ගමන් මේ ආස්වාදයේ මිදි නිදහස් වෙන අරඤ්‍යගතෝවා අපේ හිත කියලා කිව්වොත් අපේ ඇතුළාන්තයේ තියෙන රණබිම ආස්වාදයේ නිසා තියෙන රණබිමින් යම් කිසි මොහොතකට తాවකාලිකව හෝ අපිට අයින් වෙන්න අතාරින්න පුළුවන් වෙන මගේ ඇතුළාන්තයේ තුල ආස්වාදයක් තියෙන අපිටම ගෙදර යන්න ඕනේ කියලා ආස්වාදයක් ගෙදර ගිහිල්ලා ගෙදර ඇත් එක්ක ඉන්න ඕනේ ගෙදර අද රැයට මං හැමදාම ගෙදර නිදාගන්නේ වෙන තැන්වල නිදාගන්නේ නැහැ කියලා යම් ආස්වාදයක් තියෙනවා. ඒ නිසා ය아가න්න බැරි වෙනකොට අන්න හිත ඇතුළාන්තය තුළ වේගයක් ආවේගයක් එක රණබිම නිර්මාණය වෙන්න බයක් බරක් බැම්මක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. එහෙනම් මෙන්න මේ වේගය ආවේග නිසා හිත ඇතුලේ ඇතුළාන්තය තුළ රණබිමක් නිර්මාණය වෙන්න එනක අපි ඉස්සෙල්ලාම අතහැර ගන්න ඕනේ. ඒ වගේම ගහක මුල හෙලෙන්නේ ගහ හෙලවුණා. ඒ වගේ අපේ හිත මේ බය බර බැම්ම නිසා කම්පනයක් වෙන්න යනවා. මේ කම්පනය වේගයේ ආවේග නිසා කම්පනයක් වෙනවා. කම්පනයේ චලිතය බය වික්ෂෝප වීම වෙන්නවා. මෙන්න මේ බයක් වෙනවා, බරක් වෙනවා, කම්පනයක් වෙනවා, චලනය වෙනවා, වික්ෂිප්ත වෙනවා. මෙන්න මේ දේවල් වලටපත් නොවි හිත කම්පණය නොවි න කම්පති. මම කම්පණයටපත් වෙන්නේ නැහැ. මේ මම බයටපත් වෙන්නේ න කම්පති න චලති න බයති න වික්ෂේපති. මං කම්පණයටපත් වෙන්නෙත් නැහැ. මේකට බයටපත් වෙන්නෙත් නැහැ. මගේ හිත එහෙම දුවවන්නෙත් නැහැ. ඒ වගේම මං වික්ෂිප්ත වෙන්නෙත් නැහැ කියලා තමන් තුළ අදිෂ්ඨාන ශක්තිය තමන් ඇති කරගන්න පුළුවන් වෙන එක තමයි රුක්ක මූලගතෝවා කියලා කියන්නේ. නිසා දැන් සංඥාවක් අපි ඇති කරගෙන තියෙන නිච්ච සංඥාවක් ආස්වාදේ නිසා අපි සතුටක් බලාපොරොත්තු වෙච්ච අපි පළපදියෙන් ගණන් ඉන්නවනම් මගේගේ මගේවත් මගේ රට නිරෝගීව ජීවත් වෙනවා ගොඩක් කල් මැරෙන්නේ නැතුව ජීවත් වෙනවා ආදී වශයෙන් විවිධ දේවල් අපි ඇති කරගෙන තියෙනවා නම් ඒක ඒ වෙලාවේ පේන්නේ නමුත් අපේ ඇතුළාන්තය තුළ ඒකක් කඩාගෙන වැටෙනකොට තමයි අපි කම්පණය වෙන්න පටන් ගන්න. රණබිමක් බවට පත් වෙන. හිත රණබිමක් වෙන්න පටන් ගන්නවා. හිත වේගවත් වෙන්න පටන් ගන්නවා. හිතේ කම්පනයක් වෙනවා. හිත කලබල වෙනවා. හිත එහෙම වේගයෙන් දුවන්න පටන් ගන්නවා නම් අදිස්ථානයක් ඇති කර ගන්න ඕනේ. මොකක්ද අදිස්ථානය? මම මේ රණබිමට පණින්නේ නැහැ. රණබිම තියෙන්නේ කොහෙද? හිතේ. හිතේ තියෙන මේ රණබිමට මම පණින්නේ නැහැ කියලා අදිස්ථානයක් ඇති කරගන්න. කී දෙනෙක් කෑ ගැහුවත්, කී දෙනෙක් මාව කුලප්පු කරන්න හැදුවත්, එක එක දොස්පරොස් කිව්වත් මං හිත මේ රණබිමටපත් කරන්නේ නැහැ. මං ගැන වර්ණනා කරත් මං මේ රණබිමටපත් කරන්නේ නැහැ. මගේ හිත රණබිමක් බවට පත් කරගන්නේ හිත කලබලයටපත් කරගන්නේ හිත කම්පණයටපත් කරගන්නේ හිතේ බයක් ඇති කරගන්නේ හිතේ වේගයක් ඇති කරගන්නේ කියලා තමන් අදිෂ්ඨානයක් ඇති කරගන්න එක තමයි අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියලා කියන්නේ. රාගයෙන් ශුඤ්ඤයි, ද්වේෂයෙන් ශුඤ්ඤයි, මෝහයෙන් ශුඤ්ඤයි. తాවකාලිකව රාගයේ, දේශයේ, මෝහයෙන් අතෑරපු තැනකට අපි හිතපත් කරගන්නවා. මම ඒක තව මෙන්න මෙහෙම විස්තර කරනවා. මේ ශුඤ්ඤාගාරගතෝවා. මේ සූ කියලා කිව්වේ සුවයි සුබයි. මේ සූ කියන ශබ්ද සංඥාවට දෙකක් තියෙනවා. සුවයි සුබයි සුචි ප්‍රියයි මధుරයි ඉෂ්ඨකාන්තයි කියලා ඇලෙන එකත් සු. ඒ වගේම තමයි මේ නිරාමිසව ඒකෙන් මිදී නිදහස් වීමටත් අපි සූ කියලා කියන්න පුළුවන්. ශුඤ්ඤාගාරගතෝවා කියලා කියන්නේ මේ සුවයි සුබයි සුචි ප්‍රියයි මధుරයි ඉෂ්ඨකාන්තයි කියලා හදාගත්ත දැක්ම දෘෂ්ටි ආකල්පේ නිසා තියෙන වේගය ආවේගී චිත්ත ආවේගයෙන් මිදී නිදහස් වෙන්න නිරාමිස වශයෙන් මිදී නිදහස් වෙන්න තමන්ගේ දැක්ම දෘෂ්ටි ආකල්පය මේකෙන් නිදහස් වේ යුතුයි. මේ සුවයි සුබයි සුචි
ප්‍රියයි මధుරයි ඉෂ්ඨකාන්තයි කියලා හදාගත්ත ඥාන ශුන්‍යා සුවයි සුබයි සුචි ප්‍රියයි මధుරයි ඉෂ්ඨකාන්ත නිසා හදාගත්ත ඥානයක් ලෝකයක් තියෙනවා. අන්න ඒ ලෝකයෙන් මිදී නිදහස් වෙන්න නිරාමිස වෙන්න අවශ්‍යයි. නිරාමිස වීම සඳහා තමන් තුළ ඇති කර ගන්නා යහපත් අදිෂ්ඨානයක් සහිතව අදිෂ්ඨාන ගත කිරීම තමා ශුන්‍යාගාරගතෝවා කියන්නේ. එතෙන්දී තමන් හිතුවත් නැතත් తాවකාලිකව හෝ තමන් මේ අදිෂ්ඨානයක් ඇති කර ගැනීම නිසා තමන් තුළ తాවකාලිකව හිතේ රත් වෙන මත් වෙන ගිනි ගන්න බයසක සංකා ඇති වෙන තත්ත්වෙන් තමන් తాවකාලිකව මේ මොහොතේ තමන් නිදහස් වෙනවා. මෙහෙම වෙනකොට ඉති පටි සංචික්කති. පටි කියලා කියන්නේ අපි දැන් මං කිව්වා වෙද මහත්තයෙක් අත කඩනාමත් අර උණ පටි වගේ ඒවා තියලා රෙදි පටි වලින් බඳින්නේ නිකන් කඹයකින් ලණුවකින් බඳින්නේ නැයි. එතකොට රෝගයටත් පහසුවක් තියෙනවා. පටි කියලා කියන්නේ අපි බැඳෙනවා. සං මේ රාග දේශ මොහ නිසා හිතේ ඇති වෙන බැඳීමක්. අපි දන්නේ නැති වුණාට මේ හිත ගිහිල්ලා රාගයෙන් දේශයෙන් මොහෙන් වෙලා ගන්නවා. අර පිඹුරෙක් ගොදුරක් වෙලා ගන්නවා වගේ. මේ හිත වෙලා ගන්නවා පටියකින් වෙලනවා වගේ අපි දැනට මේ හිතින් වෙලනවා වෙලාගෙන යනවා. මේ පටි සං කියලා කියේ රාගයෙන් දේශයෙන් මොහෙන් හිත වෙලාගෙන යනවා. පෘථග්ජන කෙනාගේ බොහොම තදින් වෙලනවා අඳුරටපත් වෙලා අවසානයේ විවිධ බලවේග වලටත් යටපත් වෙනවා. නමුත් තමන්ගේ දැක්ම දෘෂ්ටි ආකල්පයේ පිරිසිදු වී ගියත් අරහන්ත ඵලයට යනකම් විවිධ මට්ටම් වලින් මේ පටි වලින් වෙලෙන්න පටන් ගන්නවා. මේ වෙලෙන පටිය තේරුම් අරන් මේ පටියෙන් වෙලෙන බව Taman තේරුම් අරන් ඒ වෙලෙන්න යන්නේ කුමන චින්තනයක්ද? පටි සංචික්කති. මෙන්න මේ හිත ඇතුලේ චින්තනයෙන් රාගයෙන් දේශයෙන් මොහෙන් ඇතිවිච්ච චින්තනෙන් හිතේ මේ වෙලාගෙන යන ස්වභාවයක් ඇති වෙන්න යන බව තේරුම් අරන් කති ඒක සාමුලින්ම කපල සිඳලා මුළුමනින්ම උදුරලා දානවා කියන අදිෂ්ඨානයක් තමන් තුළ ඇති කර ගැනීම තමයි මේ ඉති පටි සංචික්කති වෙන්නේ. එහෙනම් තමන් තුළ ආස්වාද මේ සංඥාව නිසා සංඥාව නිච්චයි සුඛයි සුවයි සුභයි සුචි ප්‍රියයි මధుරයි ඉෂ්ඨකාන්තයි කියන සංඥාවක් තමන් තුළ තියෙන බව තමන් දකින්නවත් එක්කම ඒ නිසා තමන්ගේ ඇතුලේ වේගයක් ආවේගයක් චිත්තාවේගයක් ඇති වෙන මොහොතේදී තමයි මේක දකින්න පුළුවන්. තමන්ගේ හිතේ වේගයක් ආවේගයක් චිත්තාවේගයක් මතු නොවන මොහොතකදී තමන්ට දකින්න බෑ තමන් සංඥාවක් නිච්ච කරගෙන ඉන්නවා කියලා. තමන්ට හිතෙන්නේ තමන්ගේ හිතේ එහෙම නිච්ච කරගන්න නැහැ කියලා සංඥා. හැබැයි තමන්ගේ හිතේ වේගයක් ආවේගයක් චිත්තාවේගයක් මතු වෙන මොහොතේ දකිනවා මොකක්ද? අන්න මම සංඥාවක් නිච්ච කරගෙන ඉන්නවා. සුඛ කරගෙන ඉන්නවා. අත්ත කරගෙන ඉන්නවා. වහාම මේ වේගය ආවේගය චිත්තාවේගය බය බර කම්පනේ ඇති වෙලා මහා දාහයක් මහා ගින්නක් මේ නිර්මාණය කරන්න යන්නේ සංඥාවක් නිච්ච කරගෙන ඉන්නවා. මගේ අම්මා, මගේ තාත්තා, මගේ නෝනා, මගේ රට, මගේ දය, මේ මගේ ස්වභාවධම පරිසරයේ දූෂණය කරනවා ආදී වශයෙන් පාලකින් රට විනාශ කරනවා ආදී වශයෙන් විවිධ දේවල් වලින් අනේක අප්‍රමාණ වූ සංඥා නිච්ච කරගෙන ඉන්නවා. ඒ නිච්ච කරගෙන ඉන්න හින්දා තමයි මේ වේගයක් ආවේගයක් චිත්තාවේගයක් බයක් බරක් බැම්මක් එන්නේ. දැන් වේගයක් ආවේගයක් බයක් බරක් බැම්මක් කම්පනයක් එනකොට මොහොතේ අපි දකින්න ඕනේ මං කුමන ආකාරයක සංඥාවක්ද මේ නිච්ච කරගෙන ඉන්නේ කියලා. ඒක දකින්න නම් ඒ ගින්න ඇති වෙන මොහොතේ අර හිතේ හට ගන්න රණබිම අතාරින්නනේ. වේගය ආවේගය බය බර කම්පණය සියල්ල අතාරින්න තමන් අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනේ. මේ සුවයි සුබයි සුචි ප්‍රියයි මధుරයි ඉෂ්ඨකාන්තය කියන මේ ඥාණයෙන් විදී නිදහසලා එනව ක්‍රියාත්මක වෙන්න යන එකකින් විදී නිදහස් වෙන්න ඕනේ කියන අදිෂ්ඨානය ඇති කරගෙන මේ හිත ඇතුලේ පටි බැඳීලා වෙලාගෙන හිතෙන් වෙලන්න පටන් ගන්නවා අර කොහොල්ලේ බබා. වෙලා අලුත් තාලයක කොහොල්ලේ බබෙකුට ඇලෙන්න යනවා. එළියනොත් ඇතුළෙනොත්. මෙන්න මේ කොහොල්ලේ බබා අලුත් කොහොල්ලේ බබා කෙනෙක් හදලා ඒකට වෙලෙන්න බැඳෙන්න යන එක සහ මුලින් මිදී නිදහස් වෙන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න එක තමයි ඉති පටිසංචික්කති එනවා ක්‍රියාත්මක කරනවා. කොහොමද අපි ක්‍රියාත්මක වෙන්නේ? රූපං අනිච්චං.
වේදනා අනිච්ච. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පංචස්කන්ධයක් තමයි අපි මේ සංඥාවෙන් නිච්ච කරගන්නේ. මගේ අම්මා කියලා කිව්වත් රූපයක් මගේ අම්මා කියලා. වේදනාවක් මගේ අම්මා කියලා. මගේ අම්මා කියලා සංඥාවක්. මගේ අම්මා කියලා සංකාරයක්. මගේ අම්මා කියලා විකෘති විවිධත්වයටපත් වෙන ඥානයක් Taman තුල දැන් ගැප් අරගෙන තියෙනවා. ඒ නිසා තමයි මගේ අම්මාට කවුරු හරි මොනවා හරි කිව්වහම කියන්නේ රත් වෙන්නේ මත් වෙන්නේ. ඒ නිසා තමයි මගේ අම්මාට අසනීප වෙනකොට වේගයක් ආවේගයක් චිත්තාවේගයක් ගන්න. මේ තාලෙට කිසියම් දෙයක් සඳහා තමන්ට වේගයක් ආවේගයක් චිත්තාවේගයක් එන්නේ ඇයි? ඒ පංචස්කන්ධයක් හැටියට අපි අල්ලගෙන බදාගෙන තැම්පත් කරගෙන ඉන්න හින්දා මොකද වෙන්නේ? වේගයක් ආවේගයක් චිත්තාවේගයක් අපි තුල ඇති වෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ මගේ අම්මා කියන එක තුල ඒක ඇහෙන් දකින රූපයක් වෙන්න පුළුවන්. මේ රූපය කියන එක මගේ අම්මා කියලා හිතට එන්න පුළුවන්. අම්මගේ කටහඬ ඇහෙනකොට අපිට එන්න පුළුවන් මගේ අම්මාගේ කටහඬ මේ මගේ අම්මා කියලා. ඒ තාලට අපිට කනට ශබ්දේ නිසා රූපයක් ඇති වෙන්න පුළුවන්. නහයට ඒ තාලට ලැබෙන ගඳ සුවඳ නිසා රූපයක් ඇති වෙන්න පුළුවන්. රූපයක් අපි උපාදානය කරගෙන ඉන්න පුළුවන්. දිවට ලැබෙන රසය නිසා රූපයක් අපි උපාදානය කරගෙන ඉන්නවා. ඊළඟට ශරීරයට දැනෙන යම් සුව පහසයන් නිසා අපි රූපයක් උපාදානය කරගෙන ඉන්නවා. මේක හොඳටම දකින්න පුළුවන්. මං කිව්වේ උදේ පාන්දර නිදාගෙන ඉන්න අපි ඇහැරෙන්න ගියාම ඇඳෙන් එකපාරට නැගිටින්න බැරි ඇයි? අපි යම්කිසි ශරීරයට දැනෙන පොට්ටබ්බ සුවයක් තියෙනවා ඇඳේ නිදාගෙන ඉන්නකොට. ඒ පොට්ටබ්බ සුවය අපි නිච්ච කරන සුඛ කරන අත්ත කරන එක පංචස්කන්ධයක්ම අපි උපාදානය කරගෙන ඉන්න හින්දා තමයි අපිට එකපාරට උදේ නැගිටින්න බැරුව යන්නේ. ඒ වගේම ඊට වඩා ප්‍රබලව උපාදානය කරගෙන තියෙන ඊළඟට උදේට කන්න ඕනේ, උදේට උයන්න ඕනේ, උදේට නැගිටලා රස්සාවට යන්න ඕනේ කියලා තවත් උපාදානය කරගත්ත කොටස් ටිකක් තියෙනවා. ඒ නිසා ඒක ඊට පස්සේ බලවත් වෙනවා. මේ තාලට එකිනෙක පංච උපාදාන ස්කන්ධයන් කරගෙන තියෙන තාලය අනුව දවසේ කාලයේ ගත වෙනකොට එක එක ඒවට අපි රත් වෙලා මත් වෙලා විවිධ තාලට අපි මේ අපේ රංගන භූමිකාව අපි මාරු කරගෙන යනවා. ඒ අවස්ථාවේ පංච උපාදාන ස්කන්ධයට අනුව සංඥාව මතුවෙන තාලෙනවා. දවස ගත වෙනකොට ඒ අවස්ථාවට අනුව උපාදානය කරන තියෙන පංච උපාදාන ස්කන්ධයට අනුව තමයි අපේ වේගය ආවේගය අනුව අපි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැද්ද කියලා බලන්න. මේක තේරුම් අරගනිමින් ඒ කියන්නේ මුකුත් කරන්නේ නැතුව ඇඳට වෙලාම ඉන්නවා කියන එක නෙමෙයි. මේ උපාදාන ස්කන්ධයේ අතහැරලා සම්මුතිකව කරන්න තියෙන කටයුතු අපි කරන්න පටන් ගන්නවා. සංඥාව තේරුම් අරන් සංඥාවේ අනිත්‍ය බව අපි සංඥාවේ නිත්‍ය බව අතහැරලා සංඥාවේ අනිත්‍ය බව අපි වටහා ගන්නවා. ඒක අපි අතහැරලා දානවා නිත්‍ය බව. දැන් රූපං අනිච්ච. අපි ගත්තොත් එimhe ඇහැට දැකපු රූපේ නම් ඇහැට දැකපු රූපේ එකක්. රූපං කියලා කියන්නේ මේ රූපේ නිසා ඇහැට දකින රූපේ වෙන්න පුළුවන්. කනට ඇහෙන ශබ්ද රූප වෙන්න පුළුවන්. නහයට ඇහෙන ගන්ධ සුවඳ රූප වෙන්න පුළුවන්. දිවට දැනෙන රස රූප වෙන්න පුළුවන්. ශරීරයට අර මං වගේ පොට්ටබ්බ රූප වෙන්න පුළුවන්. මනසට දැනෙනවා ධම්ම රූප. මනසට වෙනවා අතීතයේ අපි ගත්ත රූප වෙනවා. ධම්ම රූප වෙන්න පුළුවන්. අපිට පුළුවන් අපේ අතීතයේ දෙයක් මතක් වෙලා එනවා වෙන්න පුළුවන්. ඒ තාලටත් අපි පංච උපාදාන ස්කන්ධයක් කරගෙන ඉන්නවා. මෙන්න මේ තාලට අපි රූපය නිච්ච කරගෙන ඉන්නවා. කොහොමද මේ රූපෙ නිච්ච කරගෙන ඉන්නේ? අපි රූප නිච්ච කරගෙන ඉන්නවා. අතීත රූපත් අපේ තුල තියෙනවා. අපි තුමු මගේ අම්මා කියන මොහොතේ මගේ අම්මාගේ තරුණ කාලය මතක් වෙලා එනවා. අතීත රූපයක් ඇටියට. මගේ රූපතර අතීත රූපයක් තියෙනවා. වර්තමාන මොහොතේ රූපයක් තියෙනවා මගේ අම්මා කියලා අම්මාව දකිනකොට. මගේ අම්මා කියලා අනාගත රූපයක් තියෙයි. අම්මා වයසට ගිහිල්ලා අම්මා මරණයටපත් වෙන. අනාගත රූපයකුත් තියෙයි. දැන් මගේ අම්මා මේ තාට තවත් බොහෝ කල් ජීවත් වෙනවා කියලා ඔන්න අම්මා ගැන අනාගත රූපයකුත් තියෙනවා. ඔකේ අතීත රූප තියෙනවා, වර්තමානවත් මේ රූපේ තියෙනවා, අනාගතවත් රූපේ තියෙනවා. දුර රූප තියෙනවා,
ළඟ රූප හැටියට අපි මේක තියෙනවා. අපි දුර රූප ළඟ රූප කිව්වට දුරේවා සාන්තිකේවා කියලා තමයි තියෙන්නේ. මේ රූප ඊතා දුරින් තියෙන අපිට මේ එකපාරට අල්ලගන්න බදාගන්න බැරි ඈත තියෙන රූපත් අපේ තුල තැම්පත් කරගෙන තිනවා අතීත රූප හැටියට. අතීත රූප ඒවා දුර රූප වෙන්න පුළුවන්. ඒ වගේම අතීත රූප ළඟ මේ මොහොතේ තියෙන රූප වෙන්න පුළුවන්. අම්මා මේ මොහොතේ ළඟ ඉන්නා නම් අම්මා පිළිබඳ දැන් එතන ළඟ රූපිකුත් තියෙනවා. වගේම අතීත රූපිකුත් තියෙනවා. ඒ වගේ දුර රූප වෙන්න පුළුවන් ළඟ රූප වෙන්න පුළුවන්. ඒ වගේම ඒක අපි සියුම් රූපයක් වෙන්න පුළුවන් ඕලාරික අපිට අල්ලගන්න බදාගන්න පුළුවන් තාලෙට අම්මා පිළිබඳ රූපයක් තියෙනවා. ඒ වගේම ඊතා සියුම්ව අපිට අල්ලගන්න බදාගන්න බැරි විග්‍රහ කරන්න බැරි රූපයක් අපිට අම්මා ගැන සුකුම වශයෙන්ුත් තියෙනවා. ඒක අම්මා ගැන මම මේ උදාහරණයකට අම්මා කියන රූපය ගත්තේ අම්මා කියනකොට අපිට එනවා දුර රූප අතීත රූපයකට අම්මා ගැන එනවා එකවර වර්තමාන මොහොතෙත් අම්මා ඉන්නනම් ඒ වර්තමාන මොහොතෙත් අම්මා කියන සංඥාව එනකොට නෙමෙයි කියන්නේ. අම්මා ඇහැට දකින්න වර්තමාන මොහොතේ ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. නමුත් වර්තමාන මොහොතේ අම්මා කියන රූපේ Taman තුල ඒ සංඥාව මතුවෙනකොට ඒකත් එක්ක අතීත අම්මාවත් එනවා. වර්තමාන මොහොතේ අම්මාව මතක් වුණා යම් ස්වභාවයකින් ඒ අම්මා ගැන අනාගත රූපෙකුත් Taman තුල මතුවෙන්න පුළුවන්. මතුවෙනවා. ඒ වගේම දුර රූපයක් හැට මතුවෙනවා. ළඟ රූපයක් හැට මතුවෙනවා. ඕලාරිකව අල්ලගන්න බදාගන්න පුළුවන් තාට අම්මා ගැන මගේ අම්මා කියලා රූපයක් මතුවෙනවා. ඒ වගේම අපිට එහෙම අල්ලගන්න බදාගන්න විග්‍රහ කරන්න බැරි සියුම් රූපෙකුත් අම්මා ගැන සුකුම රූපෙකුත් Taman තුල අම්මා ගැන මතුවෙනවා. ඒ වගේම අධ්‍යාත්මික රූපත් බාහිර රූපත් අතුලාන්තයේ තුලත් මේ අම්මා පිළිබඳ රූපයත් වෙනත් ආකාරයකට අපේ තියෙනවා. ඒ වගේම බාහිරිනුත් අම්මා පිළිබඳව අපි ළඟ රූපයක් තියෙනවා. බාහිරව අපිට ඕලාරිකව අල්ලන්න බදා ගන්න පුළුවන් නම් අම්මා ජීවත් වෙනවා නම් බාහිරවත් තියෙනවා. අම්මා ගැන රූපයක් ඒ තාලට තියෙනවා. ඒ වගේම අම්මා ගැන ප්‍රනීත රූපයකුත් තියෙනවා. අම්මා ගැන කටුක රූපයකුත් තියෙනවා. අම්මා දැන් අසනීප වෙලා බොහොම දුක්බරිත තත්ත්වයකින් ඉන්න නම් අම්මා ගැන දැන් කටුක රූපයක්. අම්මා බොහොම වයසට ගියත් නිරෝගීමත් හොඳ ශක්තිමත් වෙන්න නම් අම්මා ගැන ප්‍රනීත රූපයක් තියෙනවා. මේ තාලට මම මේ රූපේ කිව්වේ නම් රූපය 11 ආකාරයකට අපි තුල උපාදානය වෙලා තියෙනවා. මේ රූපය 11 ආකාරයකට අපි අල්ල ගන්නවා, නිච්ච කර ගන්නවා. වේදනාවත් 11 මේ රූපේ 11 ආකාරයකට දුර රූප, ළඟ රූප, අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප, ඕලාරික රූප, සුකුම රූප, අජ්ජත්තික රූප, බාහිර රූප, ඊළඟට ප්‍රනීත රූප, කටුක රූප කියලා 11 ආකාරයකට තමයි මේ රූපය අපි උපාදානය කරගන්නේ. අම්මා කියන රූපය උපාදානය වෙන්නේ 11 ආකාරයකට. ඒ අම්මා කියන රූපේ උපාදානය වෙනවත් එක්කම අම්මා කියන එකත් එක්ක වේදනාවක් එනවා. අම්මා කියන වේදනාවත් 11 ආකාරයකට උපාදානය වෙනවා. අම්මා කියන එකත් එක්ක සංඥාව 11 ආකාරයකට උපාදානය වෙනවා. ඒ නිසා 11 ආකාරයකට සංකාරයක් උපාදානය වෙනවා. 11 ආකාරයකට මේ විඥානයකුත් නිර්මාණය වෙනවා. විඥාන ශක්තියකුත් විකෘති ඥාන ශක්තියකුත් නිර්මාණය වෙනවා. අතීත අම්මා නිසා විකෘති ඥානයක් නිර්මාණය වෙනවා. අනාගත අම්මා ගැන විකෘති ඥානයක් Taman තුළ නිර්මාණය වෙලා ඒකත් එක්ක තමයි උපාදානය වෙන්නේ. එතකොට මේ ආකාරයට 11 ආකාරයේ බැගින් 55 ආකාරයකට මේ අම්මා කියන සංඥාව නිසා පංච උපාදානස්කන්ධයක් සිදු වෙනවා. මේ අම්මා කියන අම්මාව ඇහැට දකින්න නිසා අම්මා කියන එක කනට ඇසීම නිසා අම්මා පිළිබඳ මතකයක් අවදි වීම නිසා ඔය ආකාරයට අපිට මේ ආයතන 6 නිසා මේ තවදුරටත් පංච උපාදානස්කන්ධය සිදු වෙනවා. දැන් ඇහෙන් දකින රූපයක් නිසා පංච උපාදානස්කන්ධය 11 ආකාරයකට සිදු වෙනවා. කනට ඇහෙන ශබ්ද සංඥාවක් නිසා පංච උපාදානස්කන්ධය 55 ආකාරයකට සිදු වෙනවා. නහයට දැනෙන ගඳ සුවඳ නිසා පංච උපාදානස්කන්ධයක් 55 ආකාරයකට සිදු වෙනවා.
දිවට දැනෙන රස නිසා පංච උපාදානස්කන්ධය 55 ආකාරයකට සිදු වෙනවා. ශරීරයට දැනෙන පොට්ටබ්බේ නිසා 11 වර 5 55 ආකාරයකට පංච උපාදානස්කන්ධයක් වෙනවා. අතීතයට එන මතක රූප නිසා මොකද වෙන්නේ? මනායතනය නිසා මනස වැරදි තාලට ක්‍රියාත්මක වීම නිසා අතීතයේ දේවල් මතක් වෙලා එන ඒක නවත්තන්න බෑ. අතීතයේ දේවල් මතක් වෙලා එන එක නවත්තන්න නම් මොකක් හරි අපි දෙයක් කෘතිමව සිහිනති කිරීමක් හරි මොකක් හරි කරගන්න ඕන. එතකොට ප්‍රകൃති නෑ. නෑ ඒ ප්‍රകൃතිය විතර තමන් සංඥා නෑ කිසිම දෙයක්. අසංඥායි. එක චිත්ත නියාමයකට අතීතයේ දේවල් එනවා. හැබැයි ඒව නිසා 55 ආකාරයකට පංච උපාදානස්කන්ධයක් වෙනවා නම් අන්න එතනයි වැරද්ද. එහෙනම් සංඥාව නිසා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ පංචස්කන්ධයක් 11 ආකාරයකට මමයයි මගේයයි මගේ වශයෙන් නවත්තන්න පවත්තන්න පුළුවන් කියන දැක්ම දෘෂ්ටිය ආකල්පයෙන් අපි උපාදානය කරගන්නවා. මමයයි මගේයයි මගේ වශයෙන් නවත්තන්න පවත්තන්න පුළුවන් සුවයි සුබයි සුචි ප්‍රියයි මధుරයි ඉෂ්ඨකාන්තයි කියන මෙන්න මේ වැරදි දැක්ම දෘෂ්ටි ආකල්පයෙන් 55 ආකාරයකට එකපාරට මේ පංචස්කන්ධය අපි අල්ල ගන්නවා බදාගෙන ඒ නිසා යම්කිසි ගති පොදියක් අපි තුල අපි තැම්පත් කරගන්නවා. ඒ නිසා මොකද වෙන්නේ? අන්න අලුතෙන් කොහොල්ල තලියක් අපි ඇතුළට ගත්තා. අලුතෙන් කොහොල්ල ගුලියක් ඇතුළට අරන් ඇතුළේ අලෝ ගත්තා. දැන් අලෝ ගන්න තරම් ලේසි නෑ කොහොල්ල ගුලිය ගලවන එක. ඒක දැන් කවුරුත් දන්නේ නැති. කොහොල්ල ගුලියක් අරගෙන අලෝ ගන්න එක හරි ලේසි. හැබැයි පස්සේ තේරුණොත් මම මේ මොන මෝඩ වැඩක්ද කරේ මේ කොහොල්ල ගුලිය හැකියක්මට අයින් කරන්න ඕන කියලා හිතුවට දැන් හිතන තරම් වේගෙන් කොහොල්ල ගුලිය අයින් කරන්න බැහැ කියලා දැන් අපි තීරුම් ගන්න ඇති. නිසා කොහොල්ල තලියක් අරන් කොහොල්ල ගුලියක් අරන් ගා ගන්න තරමට කොහොල්ල බබාව ආදරෙන් සිප වෙලඳ ගන්න තරම් ලේසි නෑ ඒ කොහොල්ල බබාගෙන් ගැලවිලා මිදී නිදහස් වෙන එක. නිසා පළවෙනියට කරන්න ඕනේ කොහොල්ල බබා දැක්කම කොහොල්ල බබා මේ පංචස්කන්ධයේ කොහොල්ල බබාව දැක්කම කොහොල්ල බබාව අල්ල ගන්න බදා ගන්න එකකින් වළකින්න ඕනේ. එතකොට අලුතෙන් කොහොල්ල ඇතුළට ගන්න. දෙක තමයි නොදන්නාකමින් අල්ලගත්ත බදාගත්ත කොහොල්ල බබාලා ආසව කෙලෙස් කුණු ගොඩවල් දැන් අයින් කරන්න ඕන. මෙන්න මේකට තමයි එහෙනම් තමන්ගේ ඇතුලේ වේගයේ ආවේගයේ ශක්තියක් මතු වේගෙන එන මොහොතේ අරඤ්‍යගතව අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. මම මේ කොහොල්ල ගුලිය නිසා ඇතිවන දැවිල්ල කැසිල්ල රත්විල්ල මත්විල්ල නිසා රණබිමකටපත් වෙන්නේ ඒ රණබිමටපත් නොවි මං අතාර මිදී නිදහස් වෙනවා කියලා අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. මං බයටපත් වෙන කම්පණයටපත් වෙන න බයති න කම්පති න චලති න වික්ෂේපති කියලා මං බයටපත් වෙන හිත චලනයටපත් කරන හිත මෙහෙම දුවල අනිත්‍යයටත් කෝල් කරලා අනිත්‍යවත් කම්පණය කරවන්නෙත් නැහැ. ඒකෙන් කියන්නේ තමන්ට යම්කිසි අපහසුතාවක් තියෙනවා කාටවත් කතා නොකර ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. තමන්ට යම්කිසි උදව්වක් උපකාරයක් ලෞකිකව භෞතිකව ඕන තැනදී ඒක ගැන කතා කරලා යම්කිසි උදව්වක් උපකාරයක් අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. ඒ උදව්ව උපකාරය ඉස්සෙල්ලා අපි කතා කරනවා තොරතුරක් උදව්වක් උපකාරයක් කරගන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. අපි මේ කියන්නේ අපි අනිත්‍යයටත් ත්‍රාසය බීතිය බය බරක් කම්පනයක් ඇති කරවන්නේ නැති වෙන්න වැරදි චේතනාවක් නැතුව පිරිසුදු සිතකින් යහපත් චේතනාවෙන් අපි යම් යම් දේවල් අපි කතා බහ කරන්න ඕනේ. යම් යම් උදව් උපකාර අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. උදව් උපකාර කළ යුතු අවස්ථා තියෙනවා කියලා බලන්න. ඒක නෙමෙයි මේ කියන්නේ. තමන් කම්පණයටපත් වෙලා අනිත්‍යවට කම්පණය කරලා අනිත්‍යවත් අර තල්ලත්තට වෙලිගෙඩිය කරනට පස්සේ අර හාව බය වෙලා අනිත්‍යවත් බය කරන ලෝකේ පෙරලනවා කියලා තමනුත් දුවන අනිත්‍යවත් දුවන එක නැතුව අපි අපේ හිත කම්පණයටපත් කරගන්න නැතිනම් අපි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඊළඟට මේ සුවයි සුබයි සුචි ප්‍රියයි මధుර ඉෂ්ඨකාන්තය කියන වැරදි දැක්ම ඥානයේ නිසා ඇතිවිච්ච ප්‍රශ්නයක් මේ ප්‍රශ්නයෙන් මිදී නිදහස් වෙන්න නම් තමන් තුළ මේකෙන් මිදී නිදහස් වී යුතුයි
හිත පිරිසිදු කරගත යුතුයි කියන අදිෂ්ඨානය තමයි මේ ශුන්‍යාගරගතෝවා කියලා කියන්නේ. එතකොට අපි මේ මොහොතටවත් රාගයට, ද්වේෂයට, මෝහයට කියන මායාවේ බලපෑමට අපි අහු වෙන්නේ නැහැ. එතනින් අපි අදිෂ්ඨාන කරගන්නවා හිතට වෙලන්න දෙන්නේ. පිඹුරෙක් ගොදුර වෙලාගෙන යනවා වගේ මේ හිත වේගයෙන් වෙලන්න පටන් ගන්නවා. මත්විච්ච හිත අර පංච උපාදානස්කන්ධේ කරගන්න අර පිඹුරෙක් ගොදුර වේගයෙන් ඔතාගෙන වෙලාගෙන ගිහිල්ලා තද කරලා කුඩු කරනවා වගේ හිතට මේ වෙලා ගන්න පටියෙන් වෙලන්න දෙන්නේ නැති වෙන තමන් ගැඹුරු අදිෂ්ඨානයකින් මේක මෙල්ල කරගන්නවා. තමන්ට ඕන තාලට මෙල්ල කරගෙන නවත්ත ගන්නවා. తాවකාලිකව නවත්තලා දැන් බලනවා මේ මොකද්ද වෙන්නේ කියලා. මේ මම 11 ආකාරයක රූපයක් මට ඕන තාලට නවත්තන්න පවත්තන්න පුළුවන් කියලා දැක්ම දෘෂ්ටි ආකල්පේ වැරද්දක් තියෙන ඉඳ රූපං අනිච්චං මට ඕන තාලට නවත්තන්න පවත්තන්න පුළුවන් කමක් නැහැ. ඉඳ මට ඕන තාලට නවත්තන්න පවත්තන්න පුළුවන් කියන දැක්ම දෘෂ්ටි ආකල්පයෙන් මිදී නිදහස නැහැ. ඒ සියල්ලම තවත් විඥාන ශක්තියින්ට අනුව ක්‍රියාත්මක වෙන්නේ. විපාකයක් නියත වශයෙන් ඵල දෙන්න තියෙනවා. මේ නියත වශයෙන් ඵල දෙන්න ඕනේ විපාකයේ දැන් Tamanට ඵල දෙනවා. නිසා Taman ඒකට කලබල වෙන්නේ නැතුව ඒ විපාකයේ ස්වභාවය තේරුම් ගන්න Taman ඒකත් නිච්ච කරගෙන ඉන්නවා නම් මට විපාක ඵල දෙන්නේ නැහැ කියලා ඒකත් අතහැරලා ඒ ධර්මතාවයේ තේරුම් ගන්න ඒකට අපි ඇත්ත ඇති හැටියෙන් තේරුම් ගන්න ඒකට ඒක ඒ අනුව අපි මේ ඒකට මුහුණ දෙනවා. නිසා අපි වේදනාවක් ඇති කරගෙන නිච්ච කරගෙන ඉන්නවා නම් 11 ආකාරයකට 11 ආකාරයට නිච්ච කරගත්ත වේදනාව අතාරනවා. දුර මේ රූපයක් හැටියට ගන්නකොටම වේදනාවක් දුර රූපයට අපි තියෙනවා. මේ රූපය 11 ආකාරයේ රූප උපාදානස්කන්ධය 11 ආකාරයකට මේ රූපේ නිච්ච කරගෙන ඉන්න එක අතාරිනකොට 11 ආකාරයේ වේදනාව අතාරින්න තමයි පටන් ගන්නවා. පටි බඳින එක පටි වලින් ඔතන එක වෙල්න එක සාමුලින් අතාරින්න පටන් ගන්නවා. සංඥාව මේ සංඥාවේ 11 ආකාරයේ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් හදපු ඥානයක් මේ තියෙන. ඒ ඥානය ඇත්තයි කියලා හිතාගෙන ඒකට වේගයක් වේදනාවක් ඇති කරගෙන ඒ රූපයේ 11 ආකාරයට අල්ලන්න යන ගමන නිසා තමයි රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් ක්‍රියාත්මක කළ 11 ආකාරයක සංකාරයක් ක්‍රියාත්මක කරන්නේ. නිසා තමන් රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් මේ ක්‍රියාත්මක වෙන යන 11 ආකාරයේ තමන් දැනුවත්ව ඕනකමින් ඇත්ත ඇතියට තේරුම් ගන්න ඒක අතහැරලා මිදී නිදහසනවා. විඥානං අනිච්ඡන්ති මෙතන අනිච්ච අන්ති මේ විකෘති ඥාණයෙන් ක්‍රියාත්මක වෙලා 11 ආකාරයකට මේ 11 වරක් 55 ආකාරයකට මේ පංචස්කන්ධේ උපාදානය කරන්න යන්නේ මේ විකෘති ඥානය. දැන් මේ විකෘති ඥානේ ඇත්ත ඇතියට තේරුම් අරන් මේ මර උකුලට අහු නොවි සහ මුලින් මේ පංච උපාදානස්කන්ධයෙන් මිදිලා මේන් අන්ත කරලා මිදී නිදසීම තමයි අනිච්ඡන්ති කිව්වේ. ඉති ඉමේසු පංචසු උපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සී විහෙරති. එහෙනම් දැන් මොකද්ද කරන්නේ? මේ රූපය තමන් උගුලට අහුවෙන්න ගිය පංචස්කන්ධයේ තියෙන රූපේ දකිනවා. ඒකේ වේදනාව තමන් ඒ බාහිර වශයෙන් පංචස්කන්ධයක් තියෙනවා. ඒ බාහිර පංචස්කන්ධයට තමන් ඇතුළතින් පංචස්කන්ධයක් නිර්මාණය කරගන්නවා 55 ආකාරයට. බාහිර පංචස්කන්ධයේ තීරුම් ගන්නවා අම්මා කියලා කියන්නේ අතීත හේතු නිසා නිර්මාණය වෙච්ච රූපයක් තියෙනවා. ඒකට හේතු භූත වූ වේදනාවක් තියෙනවා. ඒට හේතු භූත වූ සංඥාවක් තියෙනවා. ඒට හේතු භූත වූ සංකාර ගොන්නක් තියෙනවා. ඒට හේතු භූත වූ විඥාන ශක්තිය නිසා තමයි දැන් මගේ අම්මා කියන පංචස්කන්ධය නිර්මාණය වෙලා ක්‍රියාත්මක වෙන්නේ. ඒක බාහිරින් තියෙන එක. මේ මගේ අම්මා කියලා බාහිරින් තියෙන පංචස්කන්ධයට මම ඇති කරගන්නවා පංච උපාදානස්කන්ධය 55 ආකාරයි. ඒ නිසා අම්මාගේ බාහිර රූපයත් ෆොටෝ එකක් ගැහුවා වගේ ඇතුලේ තැම්පත් කරගන්නවා. ඒ නිසා මහා වේදනා ගොන්න, මහා සංඥා ගොන්න, මහා සංඛාර ගොන්න,
මහා විඤ්ඤාණ විකෘති ඥාන ශක්තියින් ගොන්න ඇතුලේ තැම්පත් කරගන්න. දැන් මේක බරක්. ඇයි මේක ස්කන්ධ පහක එකතුවක්. මේක ගොඩක්. මේකේ ලොකු බරක් තියෙනවා මගේ අම්මා කියලා උපාදානය කරලා පස්සේ. මගේ අම්මා, මගේ තාත්තා කියලා, මගේ දරුවා, මගේ රට, මගේ ධර්මය කියලා මගේයි කියලා මේක ගන්නකොට ලොකු බරවල් පහක් ඇතුලේ තැම්පත් වෙනවා. තැම්පත් වුණාට පස්සේ මොකද වෙන්නේ? මගේ රූපය තමන් එහිඳ දැන් පේෂල් කරන ඔය රූපලාවන්‍ය කියලා දැන් රස්සාවක් මේ වෘත්තිය නිර්මාණය වෙලා තින්නේ මිනිස්සුන්ව මාරයට බිලිදෙන රස්සාවක්. ඇයි? දැන් තමන්ගේ රූපේ තමන්ම මාකට් කරන තමන්ගේ රූපය බලවත්තාට උපාදානය කරගෙන. ඒ නිසා වැරදි වෘත්තියක් ලංකාවේ ඇතිලා තියෙනවා. අතිශය භයානක වෘත්තියක් ඇතිලා තියෙනවා රූපලාවන්‍ය මධ්‍යස්ථාන කියලා. ඒකට ගිය මොහොතේ ඉඳන් ඒකට යන්න තීරණයක් ගත්ත මොහොතේ ඉඳන් තමන්ගේ රූපයත් උපාදානය කරන මේ ශරීර කූඩුවත් එක්ක. මගේ මූණ, මගේ හැඩය, මගේ හමේ පාට, මගේ ඇහිබැමි, මගේ කොණ්ඩේ මෙන්න මේ ආකාරයට තියෙන්න ඕනේ කියලා තමන් උපාදානය කරන ඒ රූපේ ප්‍රතිනිර්මාණය කරගන්න තමා දැන් රූපලාවන්‍ය මධ්‍යස්ථානයකට යන්නේ. නැත්නම් රූපලාවන්‍ය මධ්‍යස්ථාන වලට යනවා කියලා කියන්නේ අතිශය ගැඹුරුම තාලෙට තමන්ගේ රූපේ උපාදානය කරගන්න. ඒ නිසා මොකද වෙන්නේ? ඒ මොහොතේ ඉඳන් තමන් දන්නේ නැතුණාට තමන් බොහෝ අඳුරු වලාවන් වලට ගොදුරු වෙලා ඉවරයි. බොහෝ දුක්ඛිත තත්යකට පත් වෙලා ඉවරයි. ඉතින් මේ ඉති ඉමේසු මේ ඉම කියලා කිව්වේ අපි හදාගත්ත ඉම මායිම. මේ සුවයි සුබයි සුචි කියලා හදපු ඉමක් තියෙනවා. ඉති ඉමේසු කිව්වේ ඒකයි. ඉති ඉමේසු පංච සුපාදානස්කන්ධේ සු අනිච්චානුපස්සී විරති. අපි ඉමක් හදලා තියෙනවා සුවයි සුබයි සුචි කියලා පංචස්කන්ධේ උපාදානය කරනවා. අපි වත්තේ මායිමක් හදාගෙන තිනවා මගේ වත්ත කියලා. ඉමක්. නේ. මේ ඉමක් හදාගෙන තිනවා සුවයි සුබයි සුචි කියලා ඉති ඉමේසු පංච සු. මේ අපේ හිත තුල පහක් අපි උපාදානය කරගන්නවා සුබයි සුබයි සුචි කියලා ඉමක් හදාගෙන. සුවයි සුබයි සුචි කියලා ඉමක් හදාගෙන පංචස්කන්ධයක් සුවයි සුබයි සුචි කියලා උපාදානය කරගන්නවා. ඒක තමයි ඉමේසු පංචසු උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විතේන. එහෙනම් සුවයි සුබයි සුචි කියලා හදපු ඉමත් සුවයි සුබයි සුචි කියලා හදපු මේ පංචස්කන්ධය ඒකේ තියෙන මේ සුව සුබ සුචි බව සහ මුලින් කපලා කොටලා උදුරලා ඝාතනය කරලා ඒකෙන් මිදී නිදහස් වෙන්න මෙන්න මේ පංචස්කන්ධයත් එක්ක තියෙන සංඥාවේ අනිච්ච අනු පස්සනා කරලා විහෙරති කරනවා. විහෙරති කියලා කියන්නේ වාසය කරනවා කියලා කියවට මේ හිතේ හටගන්න වි කියලා කියන්නේ හිතේ හටගන්න විවිධත්වයටපත් වීම, වික්ෂිප්ත වීම, විකෘති වීම, විකාර වීම. මෙන්න මේ හිතේ හටගන්න විවිධත්වයටපත් වීම, වික්ෂිප්ත වීම, විකාර වීම, විකෘති වීම හරණය කරනවා. සහ මුලින් අතහැරලා මිදී නිදහස් වීම තමා මේ කිව්වේ අනිච්චානුපස්සී විරති. ඒතර අනිච්ච බව සංඥාවේ අනිච්ච බව අනුපස්සනා කරනකොට අපි හිතේ හටගන්න විවිධත්වයටපත් වීම, වික්ෂිප්ත වීම, විකාර වීම, විකෘති වීම සහ මුලින් අතහැරලා මිදී නිදහසන අයං උච්චතානන්ද අනිච්ච සංඥා. මෙන්න මේ තාට තමා ගිරිමානන්ද සූත්‍රයේ අනිච්ච අනුපස්සනා කරලා මේ නිච්ච සංඥාව ප්‍රහාණය කිරීම සිදු වෙන්නේ. එහෙනම් අපි එහෙනම් මේකම ඇති නේද? මේ දස සංඥා වලින් මේ අනිච්ච සංඥා කියන එක අපි හරියටම තේරුම් ගත්තා නම් අපේ හිතේ අපි සංඥා ගොඩක් හදාගෙන තියෙනවා. මගේ මහත්තයා මෙහෙමයි, මගේ ගේ මෙහෙමයි, මගේ දරුවා මෙහෙමයි, රටේ මිනිස්සු මෙහෙමයි, මගේ යාළුවෝ මෙහෙමයි, මගේ හිතවතුන් මෙහෙමයි කියලා අපි බොහෝ දේවල් අපි නිච්ච කරගෙන තියෙනවා සංඥා. මේ සංඥා නිච්ච කරගෙන තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් හැට 11 වරපා 55 ආකාරයට.
එහෙනම් අපිට පුළුවන් අපේ ඇතුළාන්තය තුළ රත් වීමක්, මත් වීමක්, ගිනි ගැනීමක්, බයක් බරක් බැම්මක්, චලිතයක්, වික්ෂිප්ත වීමක්, විවිධත්වයටපත් වීමක්, වික්ෂිප්ත වීමක්, විකාර වීමක් වේගෙන එනවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් මේ කිසියම් හෝ සංඥාවක් නිච්ච කරගෙන සුඛ කරගෙන අත්ත කරගෙන සිටිනවා. වහාම අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනේ. මේ ඇතිවන විවිධත්වයටපත් වීම, වික්ෂිප්ත වීම, විකාර වීම, බය වීම, බරක් ඇති කර ගැනීම, රත් වීම, මත් වීම, දැවිල්ල, තැවිල්ල, කැසිල්ල නිසා හටගන්න හිතේ හටගන්න රණ බිම මං වහාම අතාර ගන්නවා. හිත ගහක මුලක් වගේ කම්පනයටපත් වෙන්නේ නැති තත්වයකට පත් කර ගන්නවා කියලා අදිෂ්ඨානය. ඊළඟට මේ සුවයි සුබයි සුචි කියලා හදාගත්ත ඥාණයෙන් සංඥාවෙන් හදාගත්ත මේ සංඥා ලෝකයෙන් මිදී නිදහස් වෙනවා. හිත දැන් වේගයෙන් රණ බිම තුල පටි වලින් බැඳගෙන යන්න හදන මේ පටි වලින් බැඳලා ඔතන්න යන එතිල්ලට ඉඩ නොදී ඒක නවත්තලා ඒකෙන් මිදී නිදහස් වෙනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගෙන දැන් බලනවා මේ මං 11 ආකාරයකට ඇති කරගත්ත රූප. ඒක ඇහෙන් දැක රූපයක් වෙන්න පුළුවන්. කනට ඇහිච්ච ශබ්ද රූපයක් වෙන්න පුළුවන්. නහයට ඇතිවෙච්ච ගඳ සුවඳ රූපයක් වෙන්න පුළුවන්. දිවට ඇතිවෙච්ච රස රූපයක් වෙන්න පුළුවන්. ශරීරයට දැනෙච්ච පොට්ටබ්බ මුළු ශරීර ක්‍රියාකාරීත්වයටම දැනෙන විවිධ සුව පහස් තියෙනනේ. දැන් වතුර දියැල්ල ළඟ ගිහලා නානකොට එතන බොහෝ වෙලා ලගින්න තපින්න ආසාවක් තියන්නේ. එතන යම්කිසි ශාරීරිකවත් දැනෙන යම් සුව පහසක් පොට්ටබ්බ. උදේ දැන් එලි වෙලා කියලා එකපාරට ඇහැරුණාට ඇඳෙන් බහින්න බැරි පොඩි කම්මැලි ගතියක් තියෙන පොට්ටබ්බ ගතියක් එතන තියෙනවා. ඒ වගේ අපි බොහොම දැන් දවල්ට අවුවේ ඉන්නකොට අපහසුනා දැන් සමහරට අපි AC එකක් හයි කරගන්නේ ඒකත් යම්කිසි පොට්ටබ්බ ආස්වාදයට කැමැත්තක් තියෙන හින්දා අපහසු ඉක්මවල ගිහිල්ලා. මතර මෛතුන්‍ය ආස්වාදයේදීම එතන බලවත් පොට්ටබ්බයක් තියෙනවා. එතන මෛතුන්‍ය දෙනකොට මෛතුන්‍ය ආස්වාදයේ තුල ලොකු පොට්ටබ්බ ආස්වාදයක් තියෙනවා. ඉතින් මේ තාලට විවිධ තාලට මේ ශාරීරිය නිසාත් පොට්ටබ්බ. ඊළඟට මනසටත් එනවා විවිධ වූ රූප අතීත රූප එනවා. විවිධ අතීත රූප මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. එතන මේ තාලට විවිධ ආකාරයට 6 ආකාරයකට සලායතන නිසා 6 ආකාරයකට රූප එනවා. ඒ රූප නිසා ඊට අදාළව වේදනා සංඥා සංකාර විඥාන එනවා. ඒ නිසා 11 වර 5 55. ඒක ආය 6න් වැඩි කරන්න පුළුවන් ඒ ආයතන අනුව. මෙන්න මේ ආකට සංඥාව නිච්ච කරගත්ත නිසා අපි අනන්ත අප්‍රමාණව දුක් විඳින්න ඕනේ පැවැත්මක් නිර්මාණය කරගෙන ඉවරයි. ඒ මොහොතේ වේදනාව, ඒ මොහොතේ සංකාරය, ඒ මොහොතේ විඥාන ශක්තිය නිසා අවිද්‍යාව මුල පටිච්ච සමුප්පාදයක් ක්‍රියාත්මක වෙලා භව තත්ත්වයටපත් වෙනකොට ඇතුළාන්තයේ තුල ශක්තිය ජනිත කරගෙන ඉවරයි. ආපෝ තේජෝ වායෝ පඨවි එක්ස්ප්‍රෙස් කරලා අවකාශ විඥාන ඔස්සේ ඕලාරික රූපයක් හෝ කූඩුවක් හෝ සියුම් කූඩුවක් නිර්මාණය කරගෙන තවත් පැවැත්මක් සඳහා තවත් රෝගයක් සඳහා අපි නිදානයක් නිර්මාණය කරගෙන ඉවරයි. ඒ නිසා අනන්ත කොපමණක් ඒ රෝගය නිසා ඒ කොහොල්ල තලිය නිසා දුක් විඳින්න වෙනවද දන්නේ නැහැ. නිසා මේ කොහොල්ල තලියක් අල්ලගන්න බදාගන්න යන්නේ කොහොල්ල බබෙක් අල්ලගන්න බදාගන්න යන්නේ එනතන් අනන්ත අප්‍රමාණ දුක්ඛන්දක් නිර්මාණය කරගන්න යන්නේ මේ දුක්ඛන්දේ ස්වභාවයේ ඇති හැටියට තේරුම් ගන්න මේ කිසිම දෙයක් නෙමෙයි තියෙන්නේ ශරීර කූඩුවක් මම මගේ කියලා බාහිර ලෝකයක් මම මගේ කියලා ඉවරලා අපි දිගින් දිගටම මටවන්තාවට නවත්තන්න පවත්තන්න යෑම තුල අපි අනන්ත අප්‍රමාණ ශරීර කූඩු නිර්මාණය කරගෙන ඉවරයි තවදුරටත් අලුත් පැවැත්මවල සඳහා මේ නිසා බොහෝ ණය ගනුදෙනු වල පැටලි ඇටලේ මස්නහර වලින් ශාරීරිකවත් මානසිකවත් ණය ගෙවගෙව යන ක්‍රියාවලියක් විනා මමයයි මගේයි මටවන්තාවට නවත්තන්න පවත්තන්න දෙයක් නෙමෙයි මේ තියෙන්නේ මේ අපි ඒකට රැවටිලා මෙන්න මේ උරුම වෙන්න නියමිත ඵල විපාක අපි හරියට තේරුම් අරගනිමින් ඒ ඵල විපාක වලට මූණ නොදී අලුත් පැවැත්ම නිර්මාණය නොකර අතීත ඒ ඇති කරගත්ත නිදානයේ මූලය සහ මුලින් අතහැර මිදී නිදහස් වෙන්න අපි මේ අනිච්ච අනුපස්සනා කරනවා සංඥාව. මේකම අපිට කරන්න පුරුදු වුණොත් ඔබ හරියට මේක යථාභූතව තේරුම් ගත්තොත්
මොහොතක් පාසා තමන්ට එන සංඥාව පිරිසිදු තත්ත්වෙන් දකින්න තමන් පුරුද්දක් තමන් තුළ ඇති වෙනවා. ඒ නිසා වෙනද ආව වේගය තමන් තුළ මතුවෙන්නේ නැහැ. වේගයක් එනවා, මතුවෙනකොටම මේ සංඥා ලෝකය තමන් නිර්මාණය කරගත්ත, අනුන් නිර්මාණය කරගත්ත, තමන් ඇත්තකට පිළිගත්ත සංඥා ලෝකයේ ඇත්ත ඇති හැටියට තේරුම් අරගනිමින් වේගය, ආවේගය, චිත්තාවේගය පහ වෙමින් තමන්ගේ කොහොල්ල ගුලිය තමන්ගේ ඇතුළාන්තය තුළ තැන්පත් කරගත්ත කොහොල්ල ගුලිය බදාගත්ත කොහොල්ල බබා අතෑරලා මිදී නිදහස් වෙන්න පුළුවන් තාට අනිච්ච අනුපස්සනා කිරීමේ ශක්තියක් ආනාපාන සති සමාධිය වැඩිීමේ ශක්තියක් තමන් තුළ මතුවෙනවා. හොඳයි එහෙනම් අද එක දිගට සාකච්ඡාවක් නැතුව මේ විග්‍රහය කරා. මොකද මේක මේ අනිච්ච සංඥාව අපි හරියටම සංඥාවේ අනිච්ච බව විවිධ ආකාරයට අපිට දකින්න අපිට පුරුද්දක් ඇති කරගත්තොත් ඒ නිසා අපේ වේගය, ආවේගය, චිත්තාවේගය අතහැරලා නිදහස් වෙන්න පුළුවන් ශක්තිය තමන් තුළින් ඇති වෙනවා කියලා කියන්නේ තමන් හේතුඵල දහමට ණය විනයට ගලපලා ආනාපාන සති සමාධියේ යෙදෙන්න යථාභූතව පැවැත්මේ හැටි දකින්න තමන් තුළ ශක්තියක් තමන් විසින්ම ඇති කර ගන්නවා. තමන් මිදී නිදහස් වෙනවා. නියත වශයෙන්ම තමන් මේ පැවැත්මේ ඇත්ත ඇති හැටි දකිනවා. ඒක තමන්ට පෞද්ගලිකයි, තමන්ට ආවේනිකයි. ඉතින් ඕනනම් කෙටියෙන් යම්කිසි දෙයක් මතු කරන්න අවශ්‍යයි නම් ඒ දේ මතු කරන්න කියලා මම ආරාධනා කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් දේශනය අවසන් කරන්න. පැය දෙකක් කිට්ටු වෙන නිසා අද වෙනදා වගේ නෙමෙයි පැයක් නෙමෙයි එක දිගට දේශනේ පැය දෙක කිට්ටු වෙන්න දේශනා කරා. ඒ නිසා මම හිතන්නේ අපිට පුළුවන් ඊළඟ දවසේ ඉඳන් තමන්ට දැන් ගැටලු තියෙනවා නම් ඒවා ඉදිරිපත් කළා නිරාකරණය කරගන්න පුළුවන් අපිට ඊළඟ දේශනේ ඉඳන් අපි එහෙනම් අද දේශනේ මෙතනින් સમાપ્ત කරනවා. නිසා අපේ යුතුයකමක් වගකීමක් තියෙනවා. අනන්ත අප්‍රමාණව පින් බලාපොරොත්තු වෙන සියලු දෙනාට පින් අනුමෝදන් කරලා පින් පතුරවල ඒවත් මුදවා නිදහස් කරමින් අපිටත් මිදී නිදහස් වෙන්න අපි සියලු දෙනාටම ඒ නිසා මේ දේශනය කිරීමට උදව් උපකාර කරපු බොහෝ දෙනෙක් ඉන්නවා. මේ Zoom තාක්ෂණය ඔස්සේ ඒ සඳහා උදව් උපකාර කරපු බොහෝ දෙනෙක් ඉන්නවා. මගේ නිවසේ වගේ ඉන්න සියලු දෙනාත් උදව් උපකාරයේ තිබුණ නිසා තමයි මේ දේශනේ මේ තාලට කරන්න පුළුවන් වුණේ. ඒ වගේම මේ තාක්ෂණය, මේ නූතන තාක්ෂණය මේ තාලට ක්‍රියාත්මක වෙන නිසා මේ විදුලිය, මේ ඉන්ටර්නෙට් තාක්ෂණය, මේ සියලුම දේවල් ක්‍රියාත්මක කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අයගේ ඒ ක්‍රියාකාරීත්වය නිසා තමයි අපිට මේ දේශනය කරන්න පුළුවන් වුණේ. අපි සියලු දෙනාමත් සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම ඔබලාටත් අද මේ සහභාගී වෙන්න පුළුවන් වුණේ ඔබලාගේ නිවසෙත් බොහෝ දෙනෙක්ගෙන් යම්කිසි උදව්වක් උපකාරයක් ලැබුණ නිසා තමයි මේ දේශනයට සහභාගී වෙලා මේ දේශනේ ශ්‍රවණය කරන්න හැකි වුණේ. අපි මේ සියලු දෙනාවත්ම සිහිපත් කරන්න ඕනේ. මේ සියලු දෙනාටත් සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම අනන්ත අප්‍රමාණව පින් බලාපොරොත්තු වෙන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා. ඒ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අපි පින් අනුමෝදන් කරලා ඒ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාත් ඒ පුණ්‍ය ශක්තියෙන් සසර දුකින් මිදෙත්වා පරම නිබ්බාන සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරන්න ඕනේ. ඒ වගේම අනන්ත අප්‍රමාණව ප්‍රේත භූත පිසාචාදී අමනුෂ්‍ය තිරිසන් සතර අපාගතව දුක් විඳිනා වූ අසංජිතවල සිටිනා වූ සියලු සත්‍යයන්ටත් මේ පින් අනුමෝදන් කරලා ඒ සිද්ධ මේ පුණ්‍ය ශක්තියෙන් සසර දුකින් මිදෙත්වා පරම නිබ්බාන සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අනන්ත අප්‍රමාණ සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන් ජීවත් වී මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් කළා. ඒ සියලු දෙනා මේ පුණ්‍ය ශක්තියේ තියෙන සසර දුකින් මිදෙත්වා පරම නිබ්බාන සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම ජීවත් වී සිටින සියලුම දෙමාපියන් ඥාතීන් සහෝදර සහෝදරයන් ගුරුන් වෛද්‍යරුන් අපෝපස්ථාන කළ වචනකින් හෝ උදව්වක් උපකාරයක් කළ කිසියම් අයෙකු ඉන්නා ඒ සියලු දෙනාවත් ඒ වගේම මේ දේශනේ මේ ආකාරයට අපිට පවත්වන්න උදව් උපකාර කරපු මේ මොහොතේ සියලු දෙනාවත් සියලුම ආකාරයේ මෙතන සිටියා හෝ නොසිටියා හෝ මේට සම්බන්ධ වූවා හෝ සම්බන්ධ නොවුවා ඒ සියලු දෙනාවත් සිහිපත් කළ ඒ සියලු දෙනාත් සුඛී සුවපත් භාවයට පත් වෙත්වා කායික නිරෝගීතාවයත් මානසික
සුවපත්දාගත් හේතු වේවා. ඒ සියලු දෙනාටත් මේ ධම්ම ඇස උපදවා පහදවා ගනිමින් මේ ධම්මානුධම්ම පටිපදාව ඇතිරි චතුරාර්ය සත්‍ය පූර්ණ කර ගැනීම සඳහා මේ අධිෂ්ඨාන ශක්තිය ආශිර්වාද ශක්තිය හේතු වේවා. ඒ සඳහා ඒ සියලු දෙනාටත් ආයු වර්ණ සැප බල ප්‍රඥා හේතු වේවා කියලා අපි අධිෂ්ඨාන කරමු. ඒ වගේම ඒ සියලු දෙනා නමින් මිය පරලෝකයේ ඒ සියලු දෙනාගේ අනන්ත අප්‍රමාණ සංසාරගත ඥාති මිත්‍රාදීන් ජීවත් වී මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන්වත් මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනා මේ පුණ්‍ය ශක්තිය හේතුවෙන් සසර දුකින් මිදෙත්වා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. එහෙනම් සියලුම දෙනාටම පින් බලාපොරොත්තු වෙන සියලුම පරදාතු උපදීවිට සියලුම ඒ පින් බලාපොරොත්තු වෙන සියලුම දෙනාටම අපි පින් අනුමෝදන් කළා. සියලු දෙනා ඒ පුණ්‍ය ශක්තිය හේතුවෙන් සසර දුකින් මිදෙත්වා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. පින්පත්‍රෝම එහෙනම් මේ ගාථා කියලා අපි පින් අනුමෝදන් කරමු. එත්තාවචාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවචාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවචාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. සාදු 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 කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්ති භූරි පඤ්ඤ තථාගතං. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. සියලු දෙනාම සුඛී සුවපත් බවට පත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා.